අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවක ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලමු දෙනායේ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කුතෝ සරා නිවත්තන්ති තත්ත වට්ටං නවට්ටති කත්තනාමංච රූපංච අසේසං උපරුජ්ජති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ සෙනසුරාදා නිතිපතා නැත්නම් සතිපතා මේ පාත්තන ධර්මදේශනාව සඳහා අපි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ තමයි සමස්තයක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ ඊට පස්සේ අපි දවසකට එක එක කොටසක් නැත්නම් මාතෘකාවක් නැත්නම් ගාතාවක් එහෙම නැත්නම් සූත්‍රයක් ඉදිරිපත් කර ගන්නවා. ඒ අනුව අද මාතෘකාවට තියාගත්තේ මේ සර සූත්‍රය කියන එක. සූත්‍රයේ සංග්‍රහ වෙන විදියට එක සරා කියන අර්ථයෙන් තමයි අර්ථ නිරූපණය දෙන්නේ. නම සූත්‍රය සම්ගතනේ සර සූත්‍රය කියලා. ඉතින් ඒකදී අර වගේ අපි අර මංගල සූත්‍රය අහලා තියෙන විදිහට දේවතාවෙක් ජේතවනාරාමයේ කළු කරගෙන මාත්‍රාත්‍රේ බොහෝ කල් ගෙවි ගිය වෙලාවක පෙනී ඉඳලා බුදුජානසික අහන ප්‍රශ්නයක් කුතෝ සරාණිවත්තන්ති තත්ත වට්ටං නවට්ටති ස්වාමීන් වහන්සේ මේ ප්‍රවාහය මේ දියවැල් කොතනද නතර වෙන්නේ කොතනද මේ දියසුලි නැගීම නතර වෙන්නේ කත්තනාමච රූපංච අසෝසං අසේසං උපරුජ්ජති. ඒ වගේ මේ නාම රූපයන්ගේ නැත්නම් නාම රූප සහ විඥාන කියන මේ දියසුලිය කොතනද නතර වෙන්නේ කියලා. ඒක මේ ශාහින දුරට යමක්කමක් තේරෙන කෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒ මොකද යාට තේරිලා තියෙන්න ඕනේ අපේ වැඩේම මේ ඇතුළත ඔය දියවැල් හදනවා, දියසුලි නගනවා, හිතා ඉන්නවා. අතීතය, අනාගතය වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන නැත්නම් වෙන්න තියෙන දේවල් ගැන හිතන දේ තමයි මමයා කියලා අල්ලගෙන ඉන්නේ. ඒක ergo cogito sum කියලා ඒ ඩෙකාට් බටහිර දර්ශනේ පටන් ගන්නකොට කිව්වා මම හිතමි ඒ නිසා මම වෙමි. ඉතින් මමයා කියන්නේ හිතන්නේ කියන එක තමයි අපි හිතන්නේ චින්තකයෝ කියලා. ඉතින් සල්ලිත් දීලා තෑගිත් දීලා මේ හිතන එක තමයි මානවයා කියන මන මේ යහමනය උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ. දරුවන්ටත් උගන්වන්නේ ඒකම තමයි. මිනිසුත් කරන්නේ මේ හිතන්න පුරුදු කරනවා. ඉතින් මේ දේවතාව කියන එක නතර කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් ඇත්තටම මේ ගඟ දිගේ ඉහළට පීනන ප්‍රශ්නයක්. අපිට ඕන කරලා තියෙන්නේ ගඟ ගලන ගඟේ රැල්ලට අහුවෙලා රැල්ලත් එක්ක යන්න. මේ සෝෂලයිස් වෙලා, ශිෂ්ට වෙලා, කණයා කෙරේ කුලයා කෙරේ බැඳීගෙන මේ පෙරටුව ගාමීෙන්ද උත්සාහ කරන මානවයා ඉන්න ලෝකේ මානවයෙක්ගෙන් නැත්නම් සරුවච්චන් වහන්සේගෙන් දේවතාවෙක් අහනවා කුතෝ සරාණිවත්තන්ති මේ ප්‍රවාහ මේ දී සැඩපත් වතුර මේ හිටිවිලි මේ සංසාරේ කොහොමද නතර කරන්න කියලා. අපි මේක වේගවත් කරන ගමන් නතර කරන්න හිතනවා මේ දේවතාව ඒවට චින්තනය හදාගෙන නතර කරන්න නම් මේ වේගය නතර කරන්න ඕනේ මේ හිතවිලි නතර කරන්න ඕනේ මේ ප්‍රපංච නතර කරන්න ඕනේ මේ කතන්දර ගෙතිල නතර කරන්න ඕනේ මේ වැල් වටාරන් නතර කරන්න ඕනේ. ඒක නතර කරන්නේ කොහොමද කියලා ඉතින් අපි මෙතන ඉන්න පිරිස ගත්තොත් ඒක නතර කරන එකට යම් ප්‍රමාණයකට අපි ප්‍රතිපත්ති වශයෙන් එකඟ වෙනවා. නමුත් උත්සාහ කරනවා කවදාවත් හරියන්නේ නැහැ. හරියට උත්සාහ කරනවා. මෙතෙක් කල නම් අපි ඒක වඩන්න උත්සාහ කරා. ඒකේ සාපේ තමයි මේ දැන් තියෙන්නේ. දැන් මේක අපි කැසපට ගහගෙන අමුඩ ගහගෙන උත්සාහ කරනවා හරියන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරනකොට දිගටම වෙන්න තියෙන්නේ හරියන්නේ නැහැ. වැඩේ හරියන්නේ නැහැ. නතර කරන්න හදන්න වැඩි වෙනවා. ඉතින් මේ දේවතාවා මේ දේව මනුස්ස ප්‍රශ්නයක් දෙවියෙක් මනුස්සයෙක්ගෙන් අහනවා
කුතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටන්න වත්තටි. ඒ ප්‍රවේග තඩ වතුරේ නිතරම දියසුලි නගනවා. ඊට පස්සේ දියසුලි කරකවලා අහල පහල තියෙන කුණු කන්දල්ලයකට ඇදගෙන සූ ගාල ඇද දියසුලි යට පාතාලයක් හදනවා. අගාධයක් හදනවා. මේක තමයි ඔය ජීවිතේ තියෙන ජාති ජරා ව්‍යාධි මරණ කියන කරදර. ඉතින් ඒ කරදර හදන දිය වැල වැඩි කරන්න අපි උත්සාහ කරන ගමන් හිතනවා දියසුලි නතර කරලා දියසුලි වල මේ නපුරු වේගේ නතර කරලා අපිට මේ සාන්තියක් ගන්න වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඊට වැඩි මුලට ගිහිල්ලා බැලුවොත් මේකට තියෙන මේ සැඩ වතුර මේ දිය පහර නතර කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ලෝකයේ ගැත්තෙන් ගලපුවාම මරණේ වාගේ පේන්නේ. එහෙම නැත්නම් අකිරිය වාදයක් විදිහට පේන්නේ. උච්ඡේද වාදයක් විදිහට පේන්නේ. මේ මිනිස්සයා නිකන් කොර කරන තැනක්. මිනිස්සයා අයිස් කරන තැනක්. එතනයි මිනිස්සයා නිර්වින්දනය කරන තැනක්. ඉතින් නිර්වින්දනය කරන තැන කවදාකවත් අධ්‍යාපන ශාස්ත්‍රේ නෑ, අධිකරණ ශාස්ත්‍රේ නෑ, දේශපාලන ශාස්ත්‍රේ නෑ, ආර්ථික සමීකරණ වල නෑ, සමාජ මූලධර්ම වල නෑ. ඒක තියෙන්න පුළුවන් තරම් වැඩි කරන ක්‍රමය. ඉතින් අපි හිතුවොත් කවුරු හරි බුද්ධ වචනේ අහලා යම් ප්‍රමාණයට සුත්තමේ ඥානය අරගෙන මේක අපි කරලා බලන්න කියලා නතර කරන්න ගිය ගමන් වෙන්නේ අර තිබුණටත් වැඩි වෙන එක. ඒකට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ තුවාලේ ඔහොම තිබ්බොත් හොඳයි. සනීප කරන්න ඕන කියලා වනමුකේ පෑදුවොත් තිබුණට වැඩි වේදනায়. ඒ යෝගාවචරය කියන්නේ අන්නේ වනමුකේ පාදගත්ත කෙනෙක්. ඉතින් වනමුකේ පාදගත් එක්කනට සාමාන්‍ය කෙනාට වැඩිය මේ මොකද්දෝ ඉද්දෙන ගතියක් තියෙනවා. මොකද්දෝ කුප්පණ ගතියක් තියෙනවා. මොකද්දෝ නුරුස්නා ගතියක් තියෙනවා. මොකද්දෝ Tamanට Taman ශාප කරගන්න යතියක් තියෙනවා. මොකද්දෝ පරිසරයට බයින ගතියක් තියෙනවා. ඇයි හද්දෙයනේ මෙච්චර මහන්සිලා මේක නතර කරන්න හදනකොට කිසිම තැනකින් සාන්තියක් නැහැ. ඇතුළතත් නැහැ පිටත් නැහැ. ඉතුරු කියනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා. කෝකෝ ගෝතම පුච්ඡාම කෝයිමං විජටේ ජටා. එතනදි ගාථා ඒක තමයි අතර අපේ සූත්‍රයේ කලින් කරපු වෙලාවදී මතක් කරා මේ ප්‍රසිද්ධ විසුද්ධි මාර්ගයට ප්‍රස්තුතේ සපයන්නේ ඒකේ පළවෙනි ගාථාව තමයි අරගෙන තියෙන. ඒකේ තුන්වෙනි ගාථාවේ යත්ත නාමංච රූපංච අසේසං උපරිජ්ජති එච්චත එත්තේ චිත්තචේ යටා. මෙතන කියනවා සැඩ පහර නතර කිරීම ගැන, හතර කියනවා ගැට වැදීම නතර කිරීම ගැන. ග්‍රන්ථි ස්ථාන නතර කරන්නට නම් යත්ත නාමංච රූපංච අසෝසං උපරජ්ජති. ඉතින් මේකෙත් කියනවා යම් තැනක මේ සැඩ පහර නතර කරන්න ඕන නම් කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ සැඩ පහර කියන මේ හිතන එක. ඒව නැත්තම් මේ ඇතුළත කතාව. ඊට නැත්තම් මේ පිටත කතාව කියන්නකෝ. කතා නොකර ඉන්න උගන්නන්න. ඒකල ඒකේ ආනුභාවයෙන් ඇතුළත මේ වර්තමාන මොහොතේ හිත තියන්න. එහෙම නැත්නම් මේ අතීත අනාගත අරගෙන අරයා මේ අරගෙන මේ පුවත්මවන එක, පුවත් හදන එක. ඒක නේද විශාලම බිස්නස් එක. ඒ නිවුස් මැග්නට් කියලා කියනවා. ලෝකේ තියෙන ඕනම තැනකින් තොරතුරු ඒගොල්ලන්ට එනවා. ඇවිල්ලා කුප්පණ තොරතුරු ටික අරගෙන ප්‍රවෘත්ති සාරාංශය හදනවා. පුවත්පත් කතු ඇකිය හදනවා. ඒක ලෙවල තේමාවල් හදනවා. හදලා දුන්නට පස්සේ මිනිස්සු ඒ පුවත් හදන මිනිස්සු කට අරගෙන අරක දිහා බලන්නේ. ඒගොල්ලන් තමයි පුවත් හදන්නේ. නමුත් මෙයා තමයි පෙරලා ඒක නිකන් පේස්ට් එකේ දාලා බැදලා හරි ගසලා දීපුවාම කර ගාලා හපනවා. ඒකෙන් කරන්නේ මේ වේගය වැඩි කරන එක. ඉතින් එහෙව් තැනක කදාචි කරාචි ලෝකේ උපජ්ජේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ කියලා මේ නිස්සද්දතාවය අගය කරන SMS slowly mindfully silently එම නැත්තම් නිහඬව නැත්තම් නිස්සද්දව නැවතිල්ලේ සතිය වඩන එක. ඒක දෙන්න බෑ ලෝකෙට දෙන්න බෑ මොකද මේ වගේ දේවතාවෝ නෑ ලෝකේ. ඉන්නරියේ තියෙන මේට වැඩි වේගෙන් ඉදිරියට යමින් go show එකක්. එහෙම නැත්තම් break dance එහෙම නැත්නම් ජෑස් මියුසික් එහෙනම් පොප් මියුසික් දාගෙන උඩ දාගෙන නටන එක තමයි උගන්නන්න හදන්නේ. අද ඉන්න දෙමාපියෝ 100ක් වයි කියන්න ඕනේ මේ දරුවෝ උඩ දානවට. වැඩිම ඒ කට්ටිය මේ තලේ ඉස්සරහින් තියන්න හදනවා. ඉතින් තියන්න හදනකොට අනිත් එක පාගාගෙන අර පොඩි කාලේ ඉඳලම
ඉතින් අම්මලා තාත්තලාත් උණු කුලල් කා ගන්නවා, දරුවොත් කුලල් කා ගන්නවා, අනිත් ඒවා දරුවෝ අම්මලා තාත්තලාගේ කුලල් කනවා. අද ඉන්නේ එක දෙමාපියට කියන්න පුළුවන් කියන අත උස්සලා මගේ දරුවා මට වෛර කරන්නේ නැහැ කියලා. එක එක්කත් නැහැ. සියලු සබ්බදරීම දීලා උන්ට මේ අවිස්සිල පුරුදු කෙරුවාට පස්සේ වේගයේ පුරුදු කරාට පස්සේ උන් වෙන කාටවත් ගහන්න බැරි නම් බොක්සිං කොට්ටේට ගන්නේ අම්මයි තාත්තයි තමයි. නිකන් ඉන්නවට දෙක තුනක් කනලා බලනවා. අම්මලා තාත්තලා කරබන් ඉන්නවා තමන්ගේ දරුවෝනේ ඉතින් මොනව කරන්නේ? ඉතින් ඊටකොට උල අල්ලපු ගෙදරකට ආිනවා. ටීචර්ට ආිනවා. ඒ ක්‍රමයෙන් ඔය කොට යනවා. ඉතින් කේල් ගාට කරපු දාසේ හොට පැටලෙනකම් බුදුහාමුදුර හම්බෙනකයි යනවා. ඉතින් මේ దేవතාවානෝ කුතෝ සරණෙවත්තන්ති එත්ත වට්ටන්න වෙච්චෙත් නවට්ටති යත්ත නාමංච කත්ත නාමංච රූපංච අසීසං උපරොජ්ජති මේ නාම රූප ධර්මියෝ නැත්නම් විඥාන නාම රූප කියන මේ සම්දිස්ථානේ මේ විඥානයේ විසින් මේ නාම රූප මැවීම නැත්නම් ඒක ශීඝ්‍රව ගොජයට පින්න දම මේ නාම රූප මවණික නතර වෙන තැනක් තියෙනවාද කියලා. ඉතින් අපේ මේ සම්ප්‍රදාන කූල පටිච්ච සම්පාදේ ඒක කියන්නේ මේ ඉපදෙන තැන නතර කරන්න කියන්නේ මේ ආත්මේ කරන්න බෑ ඕක. ලැබෙන මාත්‍යේ ඉපදෙන්න ඉස්සෙල්ලා මේ උප්පත්ති ස්ථානේ නතර කරන්න කියලා. ඉතින් මේ සංසාර ගැටේ උප්පත්ති ස්ථානේ වහලා ගහලා තියෙන්නේ. අපේ උප්පත්ති ස්ථානේ අම්මගේ බොක්කේ හටගන්නේ. ඒක වහලා කරන්නේ ඒක කුණු හරපයක් ලෝකේ. ඒක ප්‍රසිද්ධ කරන්නේ ඒකට මේ යෝනිය කියලා වහලා තියාගෙන ඉන්නේ. ඉපදිච්ච ළමයා කියන්නේ මාස 9ක් 10ක් අතර වයසේ. ඒ උපදිනවා වෙන්නන්නෙත් නැහැ. ඒකත් වහලා කරන්නේ. ඉපදිච්ච බබා තමයි දොරට වඩන්නේ. චීතුවට වැඩි අමාරයි. ඒකයි සරුවචන්සේ සඳහන් කරන්නේ දේවතාවට ඔතන්න නෙවෙයි. දේවතාවෙක් නැති තැන අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිබ්බිසං. මේ ಜಾති සංසාරේ අනේක වාරයක් මම හොයා ඇවිද්දා ගැට ගැහුන්නේ හම්බුන්නේ නැහැ මුලිච්චුනේ නැහැ. මේ හට ගන්න තැන මුලිච්චුනේ නැහැ. ඒ මොකද අපි හොයන්නේ වැරදි තැන. බොසන් වහන්සේත් හෙව්වේ වැරදි තැන. අනේක ಜಾති සංසාරං සන්දාවිතං අනිබ්බිතං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනම් මේ ගේ හදන වඩුවා මන් දුක් ಜಾති නැවත නැවත දුක් දෙන මේ සංසාරේ අනේක සංසාරේ හොයා විද්දා අනිබ්බිසං හමුනේ නේ ගහකාරං දිට්ඨෝසි බොමැඩ මුලදී මන් දැක්කා මේක හට ගන්න තැන ඒ හට ගන්න තැන දැකීම පවා නැත්තම් එවැනි දර්ශනයේ පවා බෝසත් කෙනෙක් බුදු කරවන සුළුයි. ඒ දර්ශනය තමයි නාම රූපේ කොහොමද විඥානය හදන්නේ විඥානය කොහොමද නාම රූපේ හදන්නේ මේ හැම තැනම සිද්ධ වෙන එක. ඒක මේ හොයාගෙන දඹදිව යන්න ඕනේ මෛත්‍රී බුදුහාමකම් එන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි. ඉතින් මේ බුදුරජාණන්සේ පහළ වෙලා අවුරුදු 1000කමාරක් යනකම් ලංකාවේ ඉන්න බෞද්ධයත් ඔතනයි හෙව්වේ. ඊට පස්සේ අභාග්‍ය සම්පන්න කාට පස්සේ දැන් කියනවා පටිච්චසමුප්පාදේ නෑ ඒක මේ සංසාරේ කරන්න බෑ. ගිය සංසාරේ කරපු කර්ම ශක්තිය නිසා මේක දුවනවා ඊගාව සංසාරේ පටන් ගන්න දවසේ ඊගාට අපි උත්පත්ති ලැබෙන තැන මේකෙන් ක්ෂය වෙන තැන ඉතින් බොක්කේදී තමයි භාවනා කරන්න වෙන්නේ. තාම මේ manussත්ත්ව භාවය ලැබෙන තැන කියලා. ඉතින් ඒ ගැටේ ලියන්න යනකොට ඒගොල්ලෝ බයිනවා මේ පවතින බුද්ධ ධර්මයේ පරිසම්පාදයට ගහනවා. මේකම නිකන් අමතර රැඩිකල් වාද ගේන්න හදනවා කියලා චෝදනා කරනවා. ඒගොල්ලෝ බරවත්තල විදිහට බලයේ තහවුරු කරගෙන ඉන්නේ මේ උපත්ති ස්ථානේ හොයන්න අනේක දැන් කරන්න බෑ දැන් පමයි ඊගාව දාසේ ඊගාව ආත්මේ ඊගාව මෛත්‍රී බුදුහාමරකන් ඉන්නවයි කියලා එමීට පස්සට දානවා. ඒ වෙනුවට මේ නාම රූපේ හට ගන්න තැන බලා ගන්න බැරි වෙන විදිහටයි ගේම වහලා තියෙන්නේ. ඒ නිසා ඒකට අමුතු ක්‍රමවේදයක් පටිපදාවක් අමුතු ගංගදිගේ ඉහළට පීන ක්‍රමයක් against the grain යන ක්‍රමයක් බුදුරජාණන්සේ ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට ඒගොල්ලන් මේ සාමාන්‍ය ප්‍රවාහයෙන් අයින් වෙන්න වෙනවා. සාමාන්‍ය ප්‍රවාහයෙන් ඉගෙන මේ ප්‍රවාහයට විරුද්ධව යන ගමන ඒ ප්‍රවාහය හට ගන්න තැන බලන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට මේ කාය විවේක, උපදි විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා ඒ ප්‍රවාහයෙන් අයින් වෙලා අයින් වුණ පමණින් ඒක හරියන්නේත් නෑ. ඒකට විශේෂ ප්‍රයත්න තියෙනවා. අන්නේ ප්‍රයත්න කරලා මේ
විඥානේ නාම රූපේ කියන මේ දෙක අතර මේ තට්ටු මාරුව පච්චුදාවත්තන්ති කියලා තියෙනවා. ඒක නිකන් රබර් බෝලකින් ගලකට ගැහුවාගේ පොළාපයින් තනක් ඒක. අන්න එතන බලාගෙන ඉන්න එක තමයි මේ බුදුජානනාංශي අපිට දෙන උපදේශය. ඉතින් ඒක අපි පල්ලෙහා ධර්ම දේශනාදිත් මතු කරගත්තා. මතු කරගන්න උත්සාහ කරා. යම් කිසි කෙනෙක් මේ තමන් දැනට මේ කාමය කියන එක, කාම ගුණ කියන එක, එහෙම නැත්නම් මේ ඉඳුරම් පිනවීම කියන එක කිට්ටු කරන විශාල ප්‍රවාහයක් ඉඳන් තියෙන්නේ. ඒකේ ඉන්න ගමන් මේ මොකද වෙන්නේ කියලාවත් දැනගන්න බෑ. නිකන් සුනාමියක් වගේ නැත්නම් සුලිසුලක මැද ලපේ වගේ. ඒක මහ පුදුමාකාර වේගයක්. ඒ ලපේට එන්නේ ඉස්සර හුලං හමන්නේ දකුණට නම් ලපේ පහු කරපුවාම හුලං අතරේ මං අත පැත්තට. ඒ නිසා සුලිසුලකක් යනකොට ලයිට් කණුවත් වැටෙනවා. මේ පැත්තට තල්ලු කරලා පාරට අනිත් පැත්තට තල්ලු කරපුවාම ඉවරයි. ඉතින් ඒ වගේ මේ කාම ගුණයක ඉන්න කෙනාට මේක කරන්න බෑ. දෙයියන්ඩයි බුදුරජාණන් වහන්සේට ටිකක් විශේෂ ගෝචර වෙනවා. මොකද දෙවියෝ ඉන්නේ ඒ කියන උපේලා කන කාම ලෝකයක නෙවෙයිනේ. යාට පේනවා මේ මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා. කඹරන්න ගියාම විවේකයක් නැහැ. විවේක හම්බෙච්ච ගමන් කාමීත්‍යාචාරය කරනවා. විවේක හම්බෙච්ච ගමන් ඉදුරම් පේනවනවා. හම්බ කරලා අමුඩේ ලියපු ගමන් කාම සේවනයට යනවා. ඊට පස්සේ ආයෙ පශ්චාත්තාපය. ඊට පස්සේ ආයෙ හම්බ කරනවා. ඉතින් ඒ කැඹිරිල්ලේ ඉන්නකොට මේක දකින්න අමාරුයි. නමුත් බැරි නෑ. ඉතින් ඒකට මේ නාම රූප විඥාන කියන මේ ජීවිත පරිවර්තනයක් වෙන දේ ඒත් යන්න ඉස්සෙල්ලා ඒක දිහා මූල ධර්ම වශයෙන් දැනගන්න ඕනේ. අහලා දැනගන්න. දෙක මේක ප්‍රබන්ධයක්ද? එහෙම නැත්නම් ඇත්තට මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා ඒක සාධාරණීකරණය කරන්න ඕනේ. තර්කණය කරන්න ඕනේ. ණය විපස්සනාට දාගන්න ඕනේ. එහෙම නැත්නම් කරලා බලන්න හිතෙන්නේ නැහැ මේ කොච්චරද දේවල් මිනිස්සු කියනවනේ අර කරපම් මේක කරපම් එකක්වත් කර කර ඉන්න වෙලාවක් නැහැනේ. ඉතින් මේක කරලා බලලා ඊට පස්සේ වැඩට බහැලා භාවනා කරලා ඉස්සෙල්ලා ආපස්සට යන්න තියෙනවා. ආපස්සට ගිහිල්ලා මුල පාදාගෙන එන්න ඕනේ. සුද්ධ කරගෙන ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනි. කැලියට ගිය මිනිහා පොරව වනවන්න යන්නේ නැහැ. ඌ කරන්නේ ගහ වටේ පොරව කැරගෙන ප්‍රදේශේ සුද්ධ කරනවා. ඒ වැලක ගහක වැදුනොත් පොරව ඇවිල්ලා වදින්නේ බෙල්ලේ ඔළුවේ තමයි වදින්නේ. ඒක නිසා ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනි මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි කියලා තියෙනවා. අපේ ආදි ක්‍රමේ කුඹුරු ගොවිතැන් කරන්න ගියාම වනාත නියර ඇලවේලි සේරම සුද්ධ කළා තමයි කුඹරට බහින්නේ ගොයියා. දැන් නෑ ට්‍රැක්ටර් එක ගත්තා. අල්ලපු මනුස්සයා කුඹර උඩින් දාගෙන කුඹරට බහිනවා. ඇලවේලි දන්නේ, වනාත දන්නේ, දීවැල දන්නේ. ඉතින් අවුරුද්දෙන් දෙකෙන් අර කාබාසිනිය කරලා දාගන්න. පර්ණමිනියයිම නෑ. ඒ නිසා සිංහල ගොවියා මඬ සෝදාගත් කල රජකමට අසුදුසුයි කියලා රොබර්ට් නොක්ස් කිව්වා. මොකද මිනිහා ගහමුල පාදන හැටියෙන් කීයකි කෙහෙල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා. ඒ වගේම යෝගාවචරය ඊට පටන් ගන්නකොට ඒ ඉන්න ගමනේ මේ වැරදි පැත්තට යනවා වගේ පේන්නේ. වැරදි පැත්තට යනවා කියන්නේ හිතවිලි ටිකක් වැඩි වෙන ගතියක් පේනවා. ඇඟේ අමාරු වැඩි වෙන ගතියක් පේනවා. නදකින් නොපතන් කියන ගතිය වැඩි වශයෙන් පෙන්වන්න පටන් ගන්නවා. නුරුස්නා ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. මේ හරියට මේ ජොබ් එකක් කරලා ප්‍රොමෝෂන් එකට මහන්සි වෙනවා වගේ. දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න හදනවා වගේ. ඉතින් මේක දන්නේ නැත්නම් මේ බුදුහාමර දෙන උත්තරේ තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා පටන් ගන්නකොට අපි සීලම ශිල්පයක් පටන් ගන්නකොට වගේ පළමුව දෙවියන් වැඳ පටන් ගන්නවා වගේ ඝන දෙවියන් වැඳලා ඉතින් සාදු කියලා පොත අරගෙන තමයි පටන් ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට කීකී අත්හැරලා මයිල් තියනවා නම් බාලා දාබාපණයක් දාගෙන උතුරු සලුවක් දාගෙන එහෙම නැත්නම් සිවුරක් දාගෙන පඩිකම් හොදන්න ඉගෙනගෙන අතු ගාන්න ඉගෙනගෙන පාර හොද්ද කරගෙන පිළිවෙලට ඉඳගෙන මේ මිනිස්සෙක් වෙලා ඉන්න ඕනේ. රූපලාවන්‍ය නෙවෙයි. මේ වම කියනකොට වම තියපන් දකුණ කියනකොට දකුණ තියපන්. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලෙත් එමේ තමුසේ මේ නාම රූප පරිච්ඡේ ආදාහනේ කොහොමද මට කියලා පඩිකම් හොදලා මට කියලා පැදුරු සුද්ධ කරලා අවුවට දාලා කොහොමද කරන්නේ? ඒක බැන්නේ කොහොමඩක්වත් බෑ. ඔය මූලික ටික බැරි නම් කොහොමඩක්වත් බෑ. අන්න ඒ විදිහට මුලදී අර තිබුණු වනමුකේ පාදනකොට රිදෙනවා. අපිට ඕනේ මේ ක්වික් එන්ලයිටන්මන්ට්. කෙලින්ම කියලා කරලෙම වහන්න. එහෙම කරලෙ ඉල්ල කරන්න බෑ.
දලයි ලමතුමාගෙන් අහනවා මේ ඔබතුමාලා උගන්වන ක්‍රමයේ ගහදික නැගලා අතු වලට ගිහිල්ලා ගෙඩි කඩාගෙන ක්‍රමයනේ. ඒක කුරුල්ලෝ ඇවිල්ලා උඩින් වහලා කන්නේ. එතකොට ඒක ලේසියිනේ. කුරුල්ලා ලස්සන පක්ෂියා. උඩින් ආව කෙලින්ම ඉදිච්ච ගෙඩිය කෑවා. ඊට පස්සේ දලයි ලමහන කුරුල්ලා ඉගිලෙන්ට ශක්තිය ගන්න කොහෙන්ද කියලා. පොළවෙන් තමයි. ඌත් පොළවෙන් තමයි මේ ශක්තිය අරගෙන උඩින් ඇවිල්ලා වහනකොට අර ගහදිගේ උඩට යන සතාට වැඩිය උසස් බවක් පේන නමුත් ඌත් ගන්න එකෙන් තමයි. ඉතින් ඒ ක්‍රමේ තමයි බුදුරජාණන්සේ උගන්වන්නේ. ඒක නිසා මේ ජටා සූත්‍රෙත් මේ සර සූත්‍රෙත් පෙන්නනවා බුදුරජාණන්සේ යත් ආපෝච පටවීච තේජෝ වායෝ නගාදති. මේ රූප ධර්ම සියල්ලම ඉක්මවන්න ඕනේ. රූප ධර්ම ඉක්මවන්න රූප ධර්මම අරමුණු කරගෙන රූප ධර්මම අඩේට තියාගෙන ඉස්සල්ලාම කාමේශා කාම සංඥා දෙක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. ඒකයි මේ රූප කර්මස්ථානය කියන එක අපිට අවශ්‍ය වෙන්නේ. ඒකයි අපිට මේ කායනුපස්සනාව අවශ්‍ය වෙන්නේ. කායනුපස්සනාව හරහා පඨවි හරි ආපෝ හරි තේජෝ හරි වායෝ හරි කියන මූල ධර්මයක් කරා අපි කියනවා මහා හතර මහා භූතයන්ගේ එකක් කරා හේතු කරගෙන අපි කාමේශා කාම සංඥාව දුරුවන් කරන්න ඕනේ. ඉතින් ඒක අපි කියන්නේ කාමයේ දුරුවන් කිරීම කියලා ගිහි කියතානවා කියන්නේ. ඒක තමයි අපි සිංහලේ තියෙන ක්‍රමේ අබිනිෂ්ක්‍රමණය. අතහැරීම. ඒක නිසා සිද්ධාර්ථ අබිනිෂ්ක්‍රමණය කියන එක අපි වෙසක් වලට අර නිරංජරගංග පණිනවා කන්තකස්ස අපිට ඉතින් චන්නැමතිය වලිගේ ලීලා ඉන්න කතාව ඒක අපේ ප්‍රසිද්ධයි වෙසක් කූඩු වල එළිය පෙට්ටි කොළ එහෙම තියෙන චන්නැමතිය පිටිපස්සේ ලීලා පන්නනවා. ඉතින් ඒක තමයි ගිහි කියතාරීම. රාජාභරණ පැත්තට දාලා අස්සය පැත්තට දාලා චන්නැතිය අතට දාලා යනවා කියන්නේ නැතුව ඇඩ්‍රස් නැති කරගන්න ඕනේ. ඉස්සලාම ඇඩ්‍රස් නැති කරගන්න ඕනේ. ඉතින් ඒකයි ඔය සෙල්ෆෝන් එක ගන්නෙ. ඒකයි කියන්නේ ගෙදරට ඉදිරින් නෑදෑයෝ ගෙන්නන්න එපයි කියලා. ඒකයි කියන්නේ ගෙවල් වලට එක සම්බන්ධතාවය පවත්වන්න යන්න එපා. නිකන් පොඩි කාලයකට හරි මේ වේදිකාවට නගිනකන් රජ කෙනෙකුට අඳිනකන් බලන්න ආපු කට්ටියට නැන්දමාම කියලා කතා කරන්න එපා. වේදිකාව වෙනුවට රජෙක් වගේ හිටපන්. බැඳලා ඉන්නේ රජුරවන්න දැන්. එහෙනම් දොට්ටපාලට කියන්නකෝ. ඊයඳු මැන්දට පස්සේ වරින් මචං කිය පාරේ මේ වේදිකාවේ ඉඳන් අනික් පිසුත් එක්ක කතා කරන්න කිව්වොත් නාටකවක් නැහැ නේද? මේ අපේම සිරිබිරිස් තමයි රජුරවන්ට ඇඳලා තියෙන්නේ. අපේම ඉන්න එකේ තමයි දොට්ටපාලේ නැතේ උන් එතෙන්දී ඇතුලේ නාටකමට ඕන විදියට. ඉතින් අපිට පුළුවන් ද කිටි කාලයකට හෝ මේ ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා ගත කරන්න. ඉතින් මේ පිරිස දිහා බලපුවම හිතේ පුළුවන් පිරිසකුත් ඉන්නවා. එතන මෙහෙම net මේ කම්පිරෙන්ට මේ බණ අහගෙන ඉන්න හම්බෙන්නේ නැහැ නේ ගෙදර හිටියන. යම පල්ලෝනේ. සියලු දෙන්න තියෙන කරදර දෙනවනේ ගෙදරක හිටියනම් එහෙම මයිලුත් අදිනවා. කරෙත් නගිනවා. නැත්තම් මුට්ටි ඔළුවේ නමනවා. යෝ තියෙන වැඩක් කරලා හිටපුවා මේ මොනවද මේ කට අරගෙන අහගෙන ඉන්නේ ඌව දාන්න තියෙන දේවල් කියලා ගෙදරක දොරක හිටියන අන්නේ ගිහිගේ අතහැරියා කිව්වට පස්සේ අබිනිෂ්ක්‍මණය කරුවට පස්සේ කියනවා අපි කාමයේ අතහැරියයි කියලා. ඒකට කියනවා කාම ගුණ කියලා. කාම ගුණ කියන්නේ අපි ඇහෙන් රූප බැලීමේදී රූපේ වර්ණ සහ සංඨාන මාරු කිරීම තමයි ගිහිගෙදරදී කරන්නේ. පාට වර්ග මාරු කරනවා. සටහන් මාරු කරනවා. ටීවී එක black and white තියෙනවා හරි නෑ. ෆොටෝ එකට වැඩිය ටීවී එක හොඳයි පණ තියෙනවා. හැබැයි black and white වලට වැඩිය හොඳයි colored තියෙනවා. colored වලට වැඩිය හොඳයි 3D තියෙනවා. flat screen. ඉතින් ඕවනේ හම්බ කරන්නේ. අල්ලපු ගෙදරට වැඩිය හම්බ කරපුවාම ඒක උදේ ඉඳලා හැන්ද වෙනකන් දාගත්ත ගමන් ගෙදරට වෙන මොනම හුනියමක්වත් ඕනේ නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔළුව අවුල් කරන්න පුළුවන්. මොකද මේ ලංකාවේවත් නෙවෙයිලු දැන් ගොඩක් පෙන්වන්නේ පිටරටින් ගෙන්නපු පරංගි පඩංගු පෙන්නනවා. අපිට අර පොඩි උන් ඉන්න තැන විලි ලැජ්ජා නැතුව ඔය බාගෙට රෙද්ද උස්සලා පෙන්නන එක බලන තරම් වෙන දෙයක් ඇත්තෙම නැහැනේ ඕකේ. ඒක බලන්න අර ඒ වෙලාවේ පොඩි උන් බුදිය ගන්නකම් අප්සෙට්. චාරුම් කරන්නේ පොඩි උන් බුදිය ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පෙන්නනවා. ඉතින් උන්ට නිින්ද යන්නෙත් නැහැ. උදේ පාන්දර උන් ඉස්කෝලේ යන්නෙත් නැහැ. මොකද රැ වෙනකම් මේ කාම ගුණ රූප වර්ග ඊට පස්සේ ශබ්ද මොනෝ සිස්ටම් ඩොල්බි සිස්ටම් වෙස්ටර්න් මියුසික් ඊස්ටර්න් මියුසික් උත්තර ಭಾರತයේ සංගීත දක්ෂිණ ಭಾರತයේ උඩරට නටුම් පාතර නටුම් කියලා ඉතින් වට්ටක නටුම් නටනට ඉනවා. ශබ්ද අද බලන්න මේ ශබ්ද වලින් මේ උදේ වයිසිකල පදිනවත් කණේ ගහගෙන යන්නේ.
ගෙදරින්වත් අහගෙන ඉන්නේ. නැත්තම් ෆෝන් එක කරේ තියාගෙන ඉන්නේ. ඉතින් කන් සවුත් වෙනවා. ඊට පස්සේ ගඳ જાති. මේ ගෑනු සතා එළියට ගිය ගමන් ඒ කට්ටිය අර වැగిරෙන කාරළු ගඳට ලෝකේ තියෙන පුදුමාකාර දේවල් ලතු උලන්න ඕන. පිරිමේක් দাঁඩි දානකොට එන ගඳයි ගෑණියෙක්ගේ තියෙන ගඳයි වෙනස්. තන්නි කරම බල්ලෝ බැල්ලියක් පස්සේ යන්නේ ඕකෙන්නේ ඔය දැන් ඔය ගමේ ඉන්න අපුහාමිලා මේ කාලේ ඉන්නේ මොකටෙයි ඔය? ඇඩ්වර්ටයිස්මන්ට් ගහලා පාරේ. නෑ මේ බැල්ලියෙක් පට්ටියට හිටපු ගමන් මම කොච්චර ගහලා එළවනවද? දැන් මම ලොකු අහමුදුර බවුන් දන්නෙත් නෑ කොච්චර ගැහුවත් එනවා. ගඳට. කෙරුව ගඳ බැලුවා ගියා කොයි යතේ යනවද දන්නේ නැහැ. උට කල්ලල්ලා බොල්ලල්ලා ගුටිත් කනවා ගෙදරත් නැහැ එනවා. මේ මිනිස්යාගෙත් ඒ ගතිය තියෙනවා. තාම තියෙනවා. පට්ටියට හිටියානම් ඉතින් විසුමක් නැහැ. වසන්න බෑ. ඊට පස්සේ රස. নানা ප්‍රකාර ලෝකේ තියෙන රසවල් ගෙනත් දාලා 5 star hotel තියෙනවා 3 star hotel තියෙනවා. ඒ පිටරට තියෙනවා මේ කුස්සිය Taman අතර දෙනවා. පැහින වතුර එකක් තියෙනවා. ඒක නිතරම පැහිනවා. ඒ ලෝඩු අමුයවා තියෙනවා. ඔක්කොම තියෙනවා. Tamanට ඕන විදිහට තම්බගෙන කන්න පුළුවන්. ගාන පොඩ්ඩක් වැඩි. ගියවලා ගෑණි කියලා දෙනව නම් ඇත්තටම ගානේ උයාගෙන කණ එක අඩු වෙන්නේ බෑ. නෑ උයාගෙන කන්න දෙන්නේ. ඔක්කොම જાති තියෙනවා. උයාගෙන කන්න පුළුවන්. මේ රසට තියෙන මේ පින්න පාතේ කරලා දෙන දෙයක් ආපන් කියන එක බෑ. හැබැයි ඉතින් මාත් අරවට යන්න ආසයි. බල්ලලා එන්න මේ සල්ලි දීලා උයාගෙන කණ එක. ඒකට මිනිස්සු 10ට යන්නේ දවල්ට කන්න. ඉදෙන්න හරි මේ කල් යනවනේ. ඔක්කොම ලැහැත්ති කරන යන්න ඕනේ. ඒ බලන්න පින්න පාතේ 10ට විතර යනවා උදේ හීල් වෙච්ච බත් ටිකක් තමයි හම්බෙන්නේ දවල්ට උයලා නැහැ නේ තාම. යොන්දේ කාලේ හිටපන්. අරක වෙනුවට අරක කාම ගුණේ කිව්වාම රසයට රසකාමයට කිලෝරක් නැහනේ. අනිතිගේ රසකාම ඉවරච්ච ගමන් මෛතුන සේවනය අවශ්‍යයි. ඒකයි ඔය රැයට මද ආලෝකේ හොඳට කෑම කාලා කාම සේවනයට යනවා. ඒක තමයි මේ කොළඹ නගරේ රැට සිරිපුරමෙනි ප්‍රීති සාගරේ. ඒක හදලා දෙන්න තමයි මේ ආණ්ඩුව හරියට උත්සාහ කරන්නේ. මිනිස්සු එහෙම චෝදනා නොකරුවා නම් ඇත්තට ආණ්ඩු කරන්නේ නැත්නම් හරියම කැමති ඒකට. ඒගොල්ලෝ කියන්නේ උඹලට ඕන නම් ඉතින් පොඩ්ඩක් අර ඒඩ්ස් හැදෙනවා, සමාජ රෝග හැදෙනවා. ඒකටත් ස්පිතාල ටිකක් තියෙනවා ලංකාවේ ඇත්තටම. උන්න ඕක දාලා ටිකක් ජොලි වෙලා හිටපන්කෝ. එතකොට මොකටද ඔය මේ අනවශ්‍ය ප්‍රශ්න කතා කරන්නේ? ඉතින් ඒක දෙන්න බලන්න 5 අවුරුදු සැලසුම් 10 අවුරුදු සැලසුම් කියන ප්‍රතිපත්ති කියවලා. ඒව එකකවත් කවදාකවත් නිවනක් සඳහන් කරලා තියෙනවද කියලා. ඒව එකකවත් කිසිම තැනක සේනාසනයක් ගැන කතා කරලා තියෙනවද කියලා. ඒව එකකවත් කිසිම තැනක අබිනිෂ්ක්‍මණයක් ගැන කතා කරලා තියෙනවයි කියලා. ඉතින් ඒගොල්ලෝ පොරොන්දු වෙනවා මට ඡන්ද දීපන් මම බව ඉක්මනට අපාය හරිනවා. ඕ යස් අපි එනවා පොලිමේ. පැනලා දෙන්නේ. ඊට පස්සේ කියනවා බලපල්ල උඹලා ඇවිල්ලා කෙරුවේ මේ හරිද ඕගොල්ලෝනේ ඡන්දේ දුන්නේ. මොකද්ද දුන්නේ? කාමච්ඡ ඡන්දේද කුසල ඡන්දේද? කාමච්ඡ ඡන්දේ. ඒක තමයි රසටක් තියෙන්නේ. පහසට යාන වාහන දිහා බලන්න. ඇඳ පුටු කොට්ට මෙට්ට දිහා බලන්න. අද මධ්‍යපාන්තිකයේ ගෙදර තියෙන දේවල් ඉස්සර මහරජා කෙනෙක්ගේවත් තිබුණේ නැහැ. මහරජාවරුත් දවල්ට උපදී වහලා තියලා තමයි රැයට කාලා තියෙන්නේ. දැන් මධ්‍යපාන්තිකේ වුණත් ෆ්‍රිජ් එකක් තියෙනවා. ඕන දෙයක් හදාගෙන කන්න පුළුවන්. ඒ වුණාට සන්තෝෂයක් නැහැනේ. ඒ ඔක්කොම තිබුණා සන්තෝෂයක් නැහැනේ. ඊට පස්සේ හිතට එන බල්බూరు අදහස් වල Google ගියාට පස්සේ නැති දෙයක් නැහැ. වැසිකිළියක් විතරලු නැත්තේ. අනෙක් ශරීරෙම එකේ තියෙනවා. මොකටද දන්නවා? ඉතින් මේ ඔක්කොම තියදී ආතතිය වැඩි වෙන්නේ නැහැටි. මේ ඔක්කොම තියෙන එකිනෙකා කුලල් කා ගන්න හැටි. ඒ ඔක්කොම තියදී අඩු කාලේ මැරලා යන හැටි. ඒ ඔක්කොම තියෙන නිසා බුදුරජාන්සේ කියනවා කලාතුරකින් එකකට මේකේ ආදීනව තේරෙනවා ඌට බණින එක තමයි ලෝකේ වැඩි. රේරුකාණ චන්දවිමල හාමුදුරුවෝ කියනවා අහසටයි සංඝයාටයි බණින එක සදාකාලික ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ එන්නේ නැණි ගහ බැන ගන්න. ඒගොල්ලෝ මේක අතහැරලා පැත්තකට ගියාට පස්සේ ගියයි කියලාත් බයිනවා ගියේ නැහැ කියලාත් බයිනවා. ඒගොල්ලෝ කාමසප වින්දත් බයිනවා නැතත් බයිනවා. ඒ නිසා එහෙව් සංඝ පිරිසක් එක්ක බැලනකොට මේ කාමයෙන් වෙන්වීම කොහොමද මේ පට වියාපෝ තේජෝ කියන හතරෙන් වෙන්වීමට පාර කපන්නේ හිතන්නවත් බෑ. හිතන්නවත් බෑ. ඒක බුදුරජාණන්සේ දැනගෙන කියනවා මම කියන්නේ නික්මෙන්නේ කියලා. නික්මුණොත් මට කියලා දෙන්න පුළුවන්.
ගෙදර ඉඳගෙනත් කරපල්ලා. හැබැයි ඉතින් අර ඔපරේෂන් තියටර් එකට ගිහිලා කරන්න පුළුවන් වැඩ කුස්සියක හරි කක්කුස්සියක හරි ඉඳලා කරන්න බෑනේ. කරන්න පුළුවන්. සාතිකයක් නැහැ. කරන්න වෙන වෙලාවලුත් එනවා. යුද්ධෙදී ශබලුන්ගේ අතපය බෙල්ල ගිය වෙලාවේදී එතනම කූඩාරකට ගත්තා කැපුවා. මේ සල්ලියාගාරත් නැහැ, හිරිවැට්ටිලිත් නැහැ. ගත්ත කැපුවා වෙන කරන්න දෙයක් නැහැ. එහෙම වෙලාවල් තියෙනවා. නමුත් මේකෙත් මිච්ච ලස්සන ක්‍රමයක් තියෙනවා. දැන් මම ගේනවා මෙතනින් කතාව මේ කාමයේ අතහැරපිසක් හිතන්න తాවකාලිකව හෝ ස්ථිරව මේ කාමයේ අතහැරියා. නැත්නම් කාම ගුණයන්ගේ ආදීනව දැක්කා. මේ මුළු ලෝකෙම ආස්වාදයේ දකිද්දී එක්කෙනෙක් මේක දැකලා පැත්තකට වුණා. ඒ පැත්තකට වෙච්ච කෙනා යම් හේයකින් මේ ලබාගත් කායි විවේකය චිත්ත විවේකයේ පිණිස ආයෝජනය කරන වෙලාව තමයි අපි ඇත්ත එක වහන වාඩි වෙන වෙලාව. අපි සක්මනකට ගිහිල්ලා සියල්ල අතහැරලා මේ එක අරමුණකට හිත දාන වෙලාව. ඒ කායි විවේකේ නෙවෙයි කායි විවේකයට එහා ගිය තැනක්. එන්නේ චිත්ත විවේකය සාර්ථක වෙන්න නම් කාමයන් පිළිබඳ සංඥා හොල්මන් ඔළුවේ තියෙනවනේ. ඒක තමයි නීවරණ කියන්නේ. ඒ කියන්නේ කාමයේ අතහරිනකොට කාම සංඥා ප්‍රබල වෙනවා. මම නැවතත් කියනවා කාමයේ අතහැරියාට පස්සේ කාම සංඥා ප්‍රබල වෙනවා තුවාලේ වනමුකේ පෑදුවා වගේ. ඉතින් එතකොට යෝගාවචරයට විතරක් මේ කාම සංඥා ප්‍රබල වීම gedara ගෑන්ටි කියන්නේ විදියකුත් නැහැ. පන්සලේ තමන් කමටහන් දෙන හාමුදුරන් කියා ගන්න විදියකුත් නැහැ. මහා පහසු තත්වයකටපත් වෙනවා. කවදාකවත් නැති විදියට මේ කැලේ හිටපු කුළුමීමෙක් gedara ගෙනලා බැඳගත්තා වගේ. මේ නටන කියන වඳුරෙක් ලණු කැල්ලක් ගැට ගැහුවා වගේ. එතන නිදහසේ හැදෙන බලලෙක්ට ලණුවක් දැම්මා වගේ. කැරකිලා උට හැදෙනවා බාම්මතේ කියලා අපි අම්මා කියන්නේ ඉන්නකොට ගැහුවට පස්සේ කැරකිලා වැටෙනවා ඌ. බල්ලා වගේ නේ බල්ලට එක්කලා කියලා පුරුදු වෙනවා ලණුවට පූසට බෑ. ඉතින් ඒ වගේ අර මෙතෙක් කල නිදහසේ හිටපු හිට ගැටයක් ගහපු ගමන් පොඩ්ඩ වාඩිලා හිටපන් කියලා එක විනාඩිය යනකොට උඩත් කටු බිමත් කටු. ඊට නලියනවා මෙහෙට නලියනවා ඉන්න බෑ. අපි දාම්පෙතක් ගාව ඉඳලා වාඩිලා බලන්න පැය 6 යනවා දන්නේ නැහැ. කැරම් ගහනකොට බලන්න, චෙස් අදිනකොට බලන්න පැය ගාන පස්ස රත් වෙලා මේ බංකුවේ මකුණොත් පෙරලි කරනකොට තමයි දන්නේ අකෝ පැය 6ක් ඉඳගෙන තියෙනවා කියලා. ටීවී එකක් ඉස්සරහා ඉන්න බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වාඩි වෙන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒක තප්පරෙන් මොකද වෙන්නේ කියලා. බල්ලන්ට හැතැම්ම නැතුව වගේ පය ගෙවෙනකන් ඇයිදුපු එකාට මේකොන ඉඳලා එහා කොණ්ඩේ යන්න බෑනේ පරිසක්මනේ. පියවර 4 5 යනකොට හිත පිට යනවා. ඉතින් ඒ දුක දෙලොක් අතර කියලා පණ්ඩිස්වාංශ කියනවා. කාම ලෝකෙත් නෑ ඌට මේ ලෝකෙත් නෑ කියා ගන්න විදියකුත් නෑ. ඌ හිතන්නේ දෙඤ්ඤම් වැඩේ මම මෙච්චර අමාරුවෙන් කාම ලෝකේ අත ඇරිට පස්සේ දැන් ආයේ මොකද වැඩේ කියලා ඌ හිතනවා ආනේ මොන පිස්සිද අර ඇවිදපු ඇවිද ගන්න බෑ ඉඳගෙන ඉන්න බෑ උයලා බීපු බත කන්න බෑ එළල දීපු පැදුරේ නිින්ද යන්නේ නෑ මේ සරල වැඩක්වත් කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට ඒකට කියනවා කාමය අතහැරියාට පස්සේ එන කාම සංඥාවන්ගේ හොල්මන් කියලා. කිඹුලාගෙන් බැට කාලා ආවට පස්සේ ගෙදර ඉන්න හූනගෙන් පරිස්සම් කරන්න කියනවා. හූන විසහරි විසයි කිඹුලන්ට වෙදකම් කරනකොට. නැත්තම් හූන ඕන තරම් හිටියට ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකට වටතිර ඇදලලු වෙදකම් කරන්නේ කිඹුලු විසට. හූන භයානකයි. ඒ නිසා කාමයට වැඩි හරි භයානකයි කාම සංඥාව. මේක උග්‍ර විදියට බලපානවා තරුණ තරුණියන්ට. මොකද ඒගොල්ලන්ගේ අර කාම ඕජාව තියෙනවනේ. තරුණ ඔදය නැගලා එනවා කියන්නේ මොන තාලෙන්වත් කරන්න බෑ. ඒ නිසා එම කෙනෙකුට ගීගේ අතහැරීමත් කරදරයි අතහැරියට පස්සේ නාකියට වැඩි කරදරයටපත් වෙනවා. පුංචිමයට වැඩි කරදරයටපත් වෙනවා. මොකද අර කාමයේ ඇවිස්සෙන්න ගන්නවා. ඇත්තටම කාමයේ අවසන දේවල් කරන්නේ අර කාමයේ අයින් වුණාට පස්සේ මේ එන්නේ කාම සංඥාවද කාමයේද කියලා හොයාගන්න බැරුව වෙනවා යාට. කාමයේ කියන්නේ අල්ලන්න පුළුවන් එකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කාම සංඥා කියන්නේ හිතවිල්ලක්. අර හිතවිල්ල මේ කාමයට වැඩිය භයානකයි. බැඳගෙන වැද දෙනවා. නමුත් ඥානයේ තියෙන කෙනාට තේරුම් ගන්න පුළුවන් කාමයට වැඩිය හොඳයි කාම සංඥා. කාමයේ ප්‍රතිස්ථාපනය කරන කාම සංඥාව සරණ යන්න වෙනවා. නැත්තම් කාම සංඥාවට එහි කියන්න වෙනවා. ඒ ගමන් නැහැ කියන්න වෙනවා. නැත්තම් කවදාකවත් කාමයේ අයින් කරන්න බෑ. ඒ නිසා මේ නීවරණ ධර්ම කියලා කියන්නේ ගිහිගේ අතහැරපු අයට තියෙන කරදරයක් මිස
ගිහිගේ ඉන්න ඇර තියෙන කරදරයක් නෙවෙයි. හැබැයි ඒක අර නම්බුකාර ලෙඩ කියලා જાතියක් වෙන දියේ වැඩි ආව ප්‍රෙෂර් එකේම කියන්නේ සල්ලි කාරින්න හැදෙන ලෙඩක් නේ. නම්බුකාර ලෙඩ ඒ වගේ තමයි නීවරණ කියලා කියන්නේ නම්බුකාර ලෙඩක්. ඒක මේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයේ අනායට හැදෙන එකක්. මම දැකලා නැහැ තාම. මම දැන් කමඨාන් සුද්ධ කිරීම පටන් අරගෙන මම හිතන්නේ අවුරුදු 20කට වැඩි. නිල්ලම ඉන්න කාලෙත් මයි ළඟට ඇවිල්ලා කතා කරලා තියෙනවා. මම ඉතින් හැංගිලා හිටියේ කාලේ. ඔක්කොමලා නීවරණ වලට ඡන්දේ විරුද්ධව නඩු දාන එක තමයි කරන්නේ. නීවරණ වලට විරුද්ධව නඩු කියනවා. ඉතින් ආයෙ වැටෙන්නේ කාමෙට. ඒ කාමයේ අයින් කරනකොට නීවරණ එනවා නිසා නීවරණත් එක්ක කාගෙන හිටපන්. එතකොට තමයි උඹට පුළුවන් නම් ඔය අයින් කරපු කාමෙත් පොඩ්ඩක් දුරුවන් කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි බුදුහාමුදුරන්ට පෙස්සමක් ගැව්වොත් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා ගියේ අතෑරියා. මල හොන්තු ආවයි ඉඳගෙන ඉන්නත් නැහැ. දැන් ඇවිදින්නත් නැහැ. මේ වෙලාවෙම මේ කාමීත්‍යාචාරයයි, ව්‍යාපාදයයි, නිදි මතය කවදාකවත් නැති නිදි මතක්. අතීත අනාගතයේ සිට දුවන සැකෙයි. එතකොට බුදුරජාණන් කියනවා පුතෝ ඕකට මං සාරා සංඛ්‍ය කල්පලක්ෂය පෙදෙන් පිළ ඕකට මොකක් හරි රූපයක හිත දාපන් කියලා. එක්ක පටවිය අල්ලපන්. සක්මන් කරනවා කියන්නේ පටවිය අල්ලන්න උත්සාහ කරනවා. වාඩි වෙනවයි කියලා කියන්නේ වායෝ ධාතු අල්ලන්න උනන්දු වෙනවා. වායෝ පොට්ටබ්බ ධාතු. ඒක නැත්නම් තේජෝ ආපෝ මොකක් හරි එකක් අල්ලපන්. අල්ලපුවාම ඒකේ හිත තියෙන තාක්කල් කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ කියන එක වාර්තා වෙලා නැහැනේ තාම මට. කිසිම කෙනෙකුට තියන හිතන්න බෑනේ මට මේ එක හුස්මකට හිත දාගෙන ඉන්නකොට හුස්ම පේනවා වෙන්න පුළුවන්, නොපෙනවා වෙන්න පුළුවන්. ආශ්වාසය විතරයි පේන්නේ, ප්‍රශ්වාසය නොපෙනෙන්න පුළුවන්. එහෙ නැත්නම් හුස්ම පොඩ්ඩයි පේන්න පුළුවන්. නමුත් ඒ ටිකේදී ඒ හුස්ම ඉස්මතු වෙන ප්‍රකට වෙන මොහොතේදී එයාට කාමේ නැහැ, කාම සංඥාව නැහැ කියන එක තේරුම් ගන්න සුතමේ ඥානෙ නැහැ, චින්තාමේ ඥානෙ නැහැ. එයා කියන්නේ පේනවා පොඩ්ඩයි කියලා කියනවා. පේනවා දිගට පේන්නේ නැහැ කියලා කියනවා. පේන්නේ හුස්ම බලනකොට බිම්බි බැකිලිම කියනවා. බිම්බි වගේ බලනකොට හුස්ම පේනවායි කියනවා. ඇවිදිනකොට ආනපානෙ පේනවායි කියනවා. මේ මොන කුණු හර්පෙ පෙන්නුනත් ඒ කාමේසා කාම සංඥාව නෙවෙයි මේ. ඒ නිසා මේ උන්න හැලියට මලාමදයි කියලා ඕක බාර අරගෙන කමටහන් වාර්තාව ලියන්න පුළුවන් කාලයක් එනකොට වැඩක් නැහැ. ඒ වාක්‍ය නතර කරන්න නැතිව අපි ඊගා වාක්‍යයට යනවා. ඉන්නේ. මොකද අපේ මනස කවදාකවත් මේ පිළිවෙලට යන ක්‍රමයේ මේක ප්‍රතිස්ථාපනය කරන ක්‍රමයේ දන්නේ නැහැ. ඒ නිසා එක මොහොතකට මේ ආස්වාසයක් වටුණා ප්‍රස්වාසයක් කරන සක්විත රජකමට වැඩි වටිනවා ඒක. ඒක ගැන විතරක් කතා කරපන්. අරව ගැන කතා කරනකොට ඒව වැඩි වෙනවා. කාමයට වෙනවා, කාම සංඥාවත් වෙනවා. ඉතින් මේ යත්ත පටවීච ආපෝ තේජෝ වායෝ නගාදති කියලා කියන්නේ මෙන්න මේ කාමේ සහ කාම සංඥාව දුරුවන් කිරීමට ආඩ්ඩයට ගත්ත, අරමුණට ගත්ත, ආලම්බණයට ගත්ත මේ පටවි ධාතුව හෝ මේ වායෝ ධාතුව ගෙවෙනකම් බලපං. ඉවරයි. එත්තනාමංච රූපංච අශේෂං උපරුජ්ජති. දැන් මෙතන ඉන්නවනේ සමහර ඇත්තෝ භාවනා කරලා හුස්මට හිත තියලා එතකොට ඒකේ කාමයට කාම සංඥාවත් නැති බව දැනගෙන හෝ නොදැන හෝ වාර්තා කරලා හෝ නැතුව දැන් මේ හුස්ම ගෙවිලා ඉවර වෙන දකින්නකොට එතන වායෝ ධාතුව නිසා මුළු ලෝකෙම අමතක කරා. ඊට පස්සේ වායෝ ධාතුව ක්‍රමයෙන් ගෙවුණා. එතකොට අශේෂං උපරුජ්ජති. ඒ වායෝ ධාතුව නොදකින්නම ගියා. ආයෙත් තියනවාද කියලා බලනවා ආයෙත් එනවා. ආයෙත් තියනවා බලනවා ආයෙත් එනවා. ඔහොම ගිහිල්ලා නෑ. මොන තාලෙන් බැලුවත් නෑ කොච්චරද සතිය තියෙන්නේ කියලා දන්නවනම් සතිය තියෙනවා හුස්ම නෑ කියන එකේ. සතිය තියෙන හුස්ම මැද කෑල්ලේ සතිය තියෙන ආශ්වාසය විතරයි ප්‍රශ්වාසය විතරයි කියලා බහතෝරන කෙනා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලලා ඒක නෑ. ඒක සාමාන්‍ය භාවනා භාෂාව කියන්නේ චතුත් අධ්‍යානය කියලා. අර්පණා ධානයේදී ආනපන වැටෙන්නේ නැහැ. හැබැයි කොච්චර යෝගාවචරය අවදිත කියනවා මැරෙලා නැති බව හොඳටම දන්නවා. නිින්ද ගිල නැති බව හොඳටම දන්නවා. සතියෙන් බව දන්නවා. මොකද ඒකට අර ගොරෝසු තැන ඉඳලා ආපු හැටි ආ දන්නවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඔය ඉස්සලාම ඕලාරික ආනපන වැටෙනවා ගොරෝසු. ඊට පස්සේ සියුම් ආනපන වැටෙනවා. එතකොට දැනගන්න දැන් ඔන්න තොইল නටන්න ගන්නවා. ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. කරබන. ඕක අතිසියුම් ආනපනට ගෙනිච්චට පස්සේ අර තොইল කරදර ඉවරයි. බත හොඳට ඉදිලා හැතපෙන්න පටන් ගන්නවා. ගොජේ නතර වෙලා. ඊට පස්සේ ගිහිල්ලා තියෙන හොඳට ඕම් බලනවා පේන්නේ නැහැ. අහගෙන ඉන්නවා ඇහෙන්නේ නැහැ. දැනගන්න උත්සාහ කරනවා දැනෙන්නේ නැහැ.
හිත දාලා බලනවා මේ ආනපනියද කියලා හිතත් නැහැ. අන්න එතෙන් යනකොට යත්ත ආපෝච තේජෝස පඨවි ආපෝ නගාදති. ඒතර පඨවි ආපෝ තේජෝ ඔහේ චලනයක් කරනවා හැප්පෙන තැනක් නැහැ. ගැටුමක් නැහැ, දියසුලියක් නැහැ, ප්‍රවාහයක් නැහැ. කොහේ තියෙනවා? ඒක ඇතුළත වායෝ ධාතුවද පිටත වායෝ ධාතුවද මන් දන්නේ නැහැ. ඒ වායෝ ධාතුව මනාපෙටද අමනාපෙටද මන් දන්නේ නැහැ. ඒ වායෝ ධාතුවේ සීමාවක් නැහැ. තියෙනවා. ඉතින් මගේ මොකෝ? එහෙම නැත්තම් පඨවි ධාතුව ඇවිදිනවා. පොළවේ හැපෙනවා තේරෙනවා. ඒකට මම ඔය සාමාන්‍යයෙන් දන්න මම ඉඳගෙන නැහැ කියලා ඒක ඉබේ වෙන්නේ. මම වෙයිදිනව නෙවෙයි රූකඩේ නෑ. ඔය ඇවිදිනවා. හොඳට තියෙනවා. හැබැයි මේ තියෙන එකෙන් මට කිසි වැදගත්කමක් නැහැ. සමහර වෙලාවට ඇවිදින එක කොච්චර අනායාසයෙන් වෙනවද කියන නම් පොළවෙන් අඟලක් විතර උඩින් යනවා වගේ තේරෙන්නේ. නිකන් අරගෙන යනවා වගේ. වායු පායානක යනවා වගේ. බුදුම සපක්. පොළවක් තියෙනවා. පයේ පටවි ධාතුවක් තියෙන. මේ දෙකේ හැප්පුණාට හැප්පෙන්නේ නැහැ. නිකන් උලගේ යනවා වගේ. මේ වාඩි වෙලා ඒක කරන හැටි පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. හොඳට වාඩිලා සමාධියේ තියෙන වෙලාවේ තමන්ගේ මේ දබරය කියලා පොඩ්ඩක් නිකන් හොල්ලලා බලන්න කියනවා. ප්‍රයත්නයක් ඕනේ නිකාම හෙල්ලෙනවා ඒක. ඒතර තේරෙනවා ඒ කටයුත්තට මෙහෙම කරපන් කිව්වට පස්සේ කරනවා යා. එහෙම නැත්තම් කියනවා පඨවි ධාතුව බලන්න ඕන නම් ඒවා ටිකක් කෘත්‍රිමයි ක්‍රම. අවගේ ඥානදත දිවාගෙන් දිව අතින් ගාලා බලන්නේ කියලා කියනවා. එතකොට ඔන්න පඨවි ධාතුව තේරෙනවා. දිව මැදට ගත්තාම පඨවි ධාතුව නැහැ. ඥානදතේ ගාවලා බලනකොට පඨවි ධාතුව තියෙනවා. දිව මැදට ගත්තට පස්සේ පඨවි ධාතුවේ හාංකා විදියක් නැහැ. පඨවි ධාතුවේ මෙලෙක් ගතිය බලන්න ඕන නම් පොල් දෙක පොඟවලා කෙලවලින් ඒව මැදින් දිව එහෙම කරන්න කියනවා. කොච්චර මුරුදුද කියා. ගෑණියක් කිස් කරන්න ඕනේ නැහැ. තමන්ගේම මුරුදු ගතිය තියෙන. නමුත් ඊට වැඩි හරි ආසයි පිරිමි ගෑනු ඉඹින්න, ගෑනු පිරිමි ඉඹින්න. මේ මෙලෙක් ගතිය මෙතන තියෙනවා. ඉතින් ඊට පස්සේ දිව පස්සට ගත්තා පස්සේ මෙලෙක් ගතිය නැහැ. කොහෙද යන්නේ? ඒකන් ලකුණු නැතුව ඉවරයි. ඉතින් මේ වගේ ජීවිතේ පුරාවට දවස කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක හොඳට පරිචය වුණාට පස්සේ අපි පඨවි ආපෝ තේජෝ වලට උඩින් ක්‍රූස් මිසයිල් එකක් යනවා වගේ පොළොවට යම් ප්‍රමාණයක් උඩින් යනවා. ඒ ක්‍රූස් මිසයිල් එකේ තියෙන දක්ෂකම තමයි රේඩාර් වලට අහුවෙන්නේ නැහැ. පොළොවේම වගේ යන්නේ. හැබැයි පොළොවේ පොඩ්ඩක් උඩින් යන්නේ. මිසයිල් එක එහෙම යන්නේ. ඒ නිසා රේඩාර් එකට අහුවෙන්නේ නැහැ. හැබැයි හීට් එකට අහු වෙනවා. හීට් ඩිටෙක්ටර් එකක් පිටිපස්සෙන් ඇවිල්ලා අල්ලන්න පුළුවන්. ඉතින් මේ දවස්වල ක්‍රූස් මිසයිල් තමයි දිනු කෙරුවේ. ඒ වගේ අපිට මේ පඨවි ආපෝ තේජෝ වල ඉන්න පුළුවන්. ඊට පොඩ්ඩක් උඩින් මේ ගොජෙත් එක්ක ඉන්න පුළුවන්. ඊට පොඩ්ඩක් උඩින් ප්‍රවාහයත් එක්ක ඉන්න පුළුවන්. ඊට පොඩ්ඩක් උඩින් සන්තතියත් එක්ක ඉන්න පුළුවන්. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝගේ හොල්මන ඒකේ මේ පීරි ගාන ගතිය, ඒකේ තියෙන පිරිමදින ගතිය මොකද්දෝ වෙලා ගිහිල්ලා. ඒකට අපි කියනවා පඨවි ආපෝ තේජෝච වායෝ පඨවි එත්ත පඨවි ආපෝච තේජෝ වායෝ නගාදති. ඒ පඨවි ආපෝ තේජෝ වලට සාපේක්ෂව ඉහළින් ගමන් කරාට ඒකට මොකද්ද කියන්නේ? මේ රොකට් එකක් යනකොට රොකට් එකේ පල්ලෙහාට විදින සැර වාත ධාරාව නිසා අර ටොං ගානක් උස රොකට් එක උස්සනවා. ඒ වාතේ නැතුව යන්න බෑ යාට. ඒ වගේ මේ පොළවේ ආශයන්තරාවක් යනකොට මේ පොළොවට නෙවෙයි මේ වාතාලයට ඒරෝඩයිනමික්ස් වලින් ප්‍රෙෂර් එකක් දීගෙන තමයි යන්නේ. ඉතින් ඒ වුණාට ඒ ඔය උඩින් යන්නේ. හැප්පිලි නෑ. ෂොක්ස් නෑ ඒකේ. මොකද වාතේනේ ගමන් කරන. ඒ වගේ මේ පඨවි ආපෝ තේජෝ උඩ යනවා. හැබැයි නෙළුම්පත උඩ තියෙන වතුර කඳුළු වගේ ගෑවිලා නැහැ. තරවිලා නැහැ. ඉතින් අපි මේ කාම ලෝකයේ කියන්නේ කල්ලා බදාගන්න මගේ අප්පගේ ඊඩම කියන්නේ මගේ ගෑණි කියලා කියාගෙන මගේ ආදායම කියලා හිතන මගේ account එක කියලා කියන මට ඩෙන්ටිටි කාඩ් එක කියලා තියන මගේ ඔක්කොම ඔප්පු කරන එක නේ. පඨවි ආපෝ තේජෝ සින්න කරගන්න හදන එක. ඊට පස්සේ පොළවේ මේ වතුරේ කඳුලක්
නිලුම්පතක තිබ්බා වගේ ඇලපතක දිය කඳුලක්සේ ඒක තියන්න පුළුවන් නගාදති. ඒක ඇසුරු කරන්නේ නැහැ. ඒක හිතියට ඇසුරු කරන්නේ ඒකට කියනවා මේ ඇති කරගත්ත රූපේ. එහෙම නැත්නම් අපි ආනාපාන, එහෙම නැත්නම් මේ එහෙම නැත්නම් සක්මන් කරනකොට දැනෙන මේ පොළවේ හැපෙන එක ඒක සංඥාවක් බාටපත් වෙනවා. හුස්ම වැළුවොත් තියෙනවා. වැළුවේ නැත්තම් නැහැ. සමහරලාට හොයවුවොත් සද්දක් තියෙනවා. ඔව්. ඒ වෙලාවේ ආනපාන බණිකෝ සද්ද නැති වෙනවා. සද්ද තියෙන ආනපාන බැලුවොත් ආනපාන සද්ද බැලුවොත් ආනපාන නැති වෙනවා. ඇවිදිනකොට සද්දයක් ආවොත් ඇවිදින එක නැති වෙනවා. ඇවිදින එකට ගත්ත ගමන් සද්ද නැති වෙනවා. එතකොට මේ තියෙන ඔක්කොගෙම එකක් ගාධනය කරනවා. එකක් පීඨ ආධාර කර ගන්නවා. අනිත් ඒවා ඔක්කොම ඒකේම ආධාරයෙන් අනිත්ව නැති කර ගන්නවා. එකක් පීඨ ආධාර කරගෙන අපි ඒකට වාංගු කරනවායි කියලා කියනවා. අපි කාර් එකක් මෙරිච්චාම ගලක් තියලා ඒකට වාංගු කරලා අර මුළු කාර් එකේ බර උස්සනවා. දිග මේ අක්ෂි දණ්ඩයක් දාලා. ඒ තියෙන අඩේ හෙල්ලෙන්න බෑ. ඒක දාලා උස්සනවා. මේ පුංචි පිනියකට පුළුවන් කාර්යයක් උස්සන්න අඩේ හොල්ලන්න නැතුව. ඒ වගේ අපි අඩේට ගන්න ආස්වාස් ප්‍රසවාස. ඒක පිහිටෙන් ලෝකෙම අමතක කරනවා. ඇවිදිනවා. මම දකුණ පිහිටෙන් ඒ ලෝකෙ අමතක කරනවා. බත් කනකොට හපන එක රස බලන එකේ ආධාරයෙන් ඒකේ 100%ක් හිත ගිල්ලවලා ලෝකෙ අමතක කරනවා. නාන වෙලාවේදී නානව විතරයි. ලෝකෙ අමතක කරනවා. දත්ම දින වෙලාවේදී දත්ම දින එකේ විතරයි. ලෝකෙ අමතක කරනවා. ආන්නේම කරගෙන යනකොට දත් මැදගෙන යනකොට දත්ම දින එකක් නැති වෙලා යනවා. කකා ඉන්නකොට මේ කන එකට තියෙන ආසාවත් එන්න අඩු වෙලා යනවා. ආනාපානේ ඉන්නකොට ආනාපානියත් එන්න අඩු වෙලා යනවා. ලෝකේ තියෙන අරමුණු වලින් ප්‍රසිද්ධම අටුවචාන් වහන්සේ මතක් කරනවා ප්‍රසිද්ධම අරමුණ තමයි ආශ්‍රු කරන්න අයින් වෙන අරමුණ තමයි ආනාපාන කියන්නේ. අනික බොහෝ අරමුණු ආශ්‍රු කරනකොට වැඩි වෙනවා. ඇසුර වැඩි වෙනවා උත්සන්නාසන භාවය වැඩි වෙනවා. ආනාපානේ හරියට මේ ගාන්ටාරයකට තට්ටු කරා වගේ. ගහුවට පස්සේ සද්දයක් වෙනවා ඒක හිමීට අඩු වෙනවා. කොච්චර දුරට ඒ අඩුවීම් බලන්න පුළුවන්ද? ඒ තාක් දුරට එයා නිස්සද්ද භාවය හුරු කරනවා. සද්ද දිගේ නිස්සද්දට යනවා. ආනාපානෙ දිගේ වායු පොට්ටබ්බ ධාතුව නැති තැනට යනවා. අන්න එතෙන්න ගියාට පස්සේ දේවතාවට කියන බුදුරජාන්සේ යත්ත පඨවි ආපෝච තේජෝ වායෝ නගාදති. එත්ත වට්ටන්ති. එතන ඊට පස්සේ කතන්දර ගෙතිල්ලක් නැහැ, අතීත අනාගතයක් නැහැ. ඒක හරි අමාරුවෙන් කඹේ ඇවිදිනා වගේ පැවැතිය යුතු එකලසක්. අර්ධුනක ටිකක් අමාරුයි. ගියාට පස්සේ තේිනවා එතන තියෙනවා එකලසක් කියලා. එතන තියෙනවා උපේක්ෂාවක් කියලා. එතන තියෙනවා සමබර භාවයක් කියලා. එතන තියෙනවා නොසැලෙන ගතියක් කියලා එකක්. අර ඒ ගත්ත ට්‍රැක් එක දිගේ යන්නේක. ඉතින් ඒක තමයි දේවතාව දන්නේ නැති එක. දේවතාව දන්නව අරමුණක් කරගෙන ඒකේ හිත නවත්තන හැටි. නැත්නම් සමතේ දන්නව. ආනපනේ වඩලා ආනපනේ අරමුණ අඩේට තියාගෙන සමතේ වඩන හැටි දන්න. බුදුරජාණන් කියනවා ඕක වඩන ගමන් ඕකේ ගෙවෙන තැන බලපන්. දැන් අඩේට ගත්ත එක අඩයාලමට ගත්ත එක අරමුණට ගත්ත එක කර්මස්ථානට ගත්ත එක නාස්ති වෙන සුල්ලෙන් බලපන්. හින ගහපන් ගණන් බලාපන් කියන පැත්තෙන් බලපන්. විරංජන වෙන පැත්තෙන් බලපන්. ගෙවෙන පැත්තෙන් බලපන්. වැය වෙන පැත්තෙන් බලපන්. නිරුද්ධ වෙන පැත්තෙන් බලපන්. ඉතින් මිනිස්සුන්ට බය හිතෙනවා. හීන් නූල් දාඩි දානවා. පිරිත් නූල් කියන්න වෙනවා. ඔළුව කැරකෙනවා. දඟලනවා. මේ මෙච්චරක් වාචිත තියාගත්ත මේ පඨවි ආපෝ තේජෝ වායෝ ගාධනය නොකරන තැන. එහෙම නැත්නම් ස්පර්ශ නොකරන තැන. නොදරන තැනට යනකොට පෝරකේ ලෑල්ලක්ද වගේ මනසට ඇඩ්ඩස් නැතු වෙනවා. එත්තනාමංච රූපංච අසීසං උපරුජ්ජති. ඒ දෙයට නම් දාන්න යන්න එපා. ඒ දේ මගේ කියා ගන්න යන්න එපා. ඒක මම කරපු එකක් කියන්නත් යන්න එපා. ඒ ධර්ම પરම්පරාවක වෙන එකක්. හැබැයි ලෑස්තිලා යන්න ඕන. එහෙම නැත්තම් පරියන්කෙන් නැගිටලා දුවනවා. මට හොම්ම ගන්න බැරුව ගියයි කියනවා. බය වුණයි කියනවා. නැත්තම් මේක මම කොහොමද අම්මට තාත්තට දෙන්නේ කියලා හිතනවා. එහෙනම් තමයි සීල කැඩලාද කියලා හිතනවා. සතිය කැඩලාද කියලා හිතනවා. සමාධිය කැඩලාද කියලා හිතනවා. ඉතින් හීන් නූලෙන් කියලා බලනවා ගුරුවරයා කිව්වොත් නෑ නෑ කොහොඳයි කියලා. කියන මේ ගුරුවරයා ඉච්චර මට විතර අත්දැකීම් නෑ. එයාට මේක තේරෙන්නේ නෑ.
මං යනවා වෙන ගුරුවරයෙක් ගාට ගියාම අර සීරම හදු මාලිකාව ඉවරයි. ආයෙ මුලක ඉඳලා පටන් ගන්න වෙනවා තව තැනකට ගියාම. ඒත් ඔතෙන් ගියාට පස්සේ ඒ ගුරුවරයාත් අතාරිනවා. වේසකමේ ගිය ගෑණියක් වගේ. ඒ ගෑනට පුරුෂයෙක් එක්ක ඉන්න බෑනේ. වෛශ්‍යවෘත්ති පුරුදුනාට පස්සේ ලංකාව ලෝකේ දෙන පැරණිම ජොබ් එක. අභිසරු කියලා කියනවා. කැමති ස්ථානට ගෙන්න ගන්න පුළුවන් ගෑණි. ඒ ගෑනට දීගේ හරියන්නේ නැහැ. ඉතින් මේකෙදි මේ නොසලී ඒ එකම දෙයක් අල්ලන්නේ ඒක ගෙවෙනකන් යනවයි කියන එක උගන්වන විශ්වවිද්‍යාලයක් තියෙනවා මට පේන්න බෑන කොහේ හරි. දන්නදී අල්ල බදා ගන්න උගන්වනවා මිසක්කා ජීන දෙක්ෂය වෙන හැටි වැය වෙන හැටි නිරුද්ධ වෙන හැටි පටිනිස්සජනය කරන හැටි පෙන්වන විශ්වවිද්‍යාලයක්. ඒකෙදි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා හොඳටම මානසික අසහනයක් තියෙන කෙනෙක් ළඟට ගෙනලා යත් එක්ක ඇසුරු කරලා යා ලෙඩේ සනීප කෙරුවොත් ඒ මාස අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට ප්‍රේම කරනවා කියලා. මෙයා තමයි මාව බේරුවේ බුදු අම්මේ ගුරුදේවයන් වහන්සේ. ඉතින් নানা ආකාර දේවල් කියලා ඇවිල්ලා බදා ගන්නවා. අන්තිමට මේ බලපන් ළමේ කම්බුනාට පස්සේ තමයි දන්නේ තැපැල් මාර්ගෙන් ළමේ කම්බෙලා වගේ. මේ මොකද හරි යෑමම ප්‍රේම බන්ධනයකට යනවා. ඒ වගේම කවුන්සලින් වල පිරිමි කෙනාට ගෑනු කෙනාගේ කවුන්සලින් හරියනවා. සම්භාහණය කරනකොටත් පිරිමි කට්ටිය මං හැන්දෑවට මාව සම්භාහණය කරනවා මම බලනවා ගෑනු කෙනෙක් ගන්න පුළුවන්ද කියලා හැන්දෑවට. හරියට සනීපයි ඕක. ඉතින් මේ සිංහරාජානෝ සනීපද ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් මං කිව්වා අසවල් තැනකට අතු ගන්නකොට නම් සනීපයි කියලා. ඉතින් ඒකත් ඔය පිරිමියතක් නැතුව වලලු දාපු අතකින් කරනවා නම් වින ස්වර්ගයක් කොමටද? අද එයාපෝට් එකේ සම්භාහන තියෙනවා. 5 star hotel වලත් තියෙනවා. දැන් සමලිංගික සම්භාහන තියෙනවා. මනුස්සයෙක්ගේ තියෙන විකෘති භාවය බලන්න. සමලිංගික සම්භාහන තියෙනවා. මොකද ඒකට නඩු දාන්න බෑනේ. ඒ සමලිංගික ක්‍රමයට සයිකියාට්‍රික් ප්‍රොටෝකෝල් එකක් නැතිලු. ලෙඩක් විදිහට බාර ගන්න නැහැ. විෂමලිංගික තමයි ඔරිජිනල් එක. ඒකට නීති හදලා කරන්නේ මේක තමයි ඒ වුණා නීති හදලා තියෙනවා. අර නීති නැහැ. නමුත් මේකේ එහෙම කන්නේ නෙවෙයි තියෙන අපි පටවි ධාතුවත් එක්ක රමණේ යෙදෙනවා. රමණේ ඉදලා පටවි ධාතුව ඉවර වෙනකම්ම යනවා. යත්ත එත්ත පටවි ආපෝ තේජෝ වායෝ නගාදති. ඒක නොවිච්ච එක්කෙනෙක්වත් නැහැ මේ සමිතියේ. ඒකට බය වෙන එක තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ. මට හුස්ම අහුවෙන්නේ නැහැ කියනවා. මොකද්ද මේ සක්මන් භාවනා කියන්නේ කියලා අහන ඇවිදිනවට වැඩිය. ඉතින් බත් කනකොට ඉතින් බත් කන එකනේ කරන්නේ මොකද්ද ඔකේ ආයේ මේ සතියෙන් බත් කනවා කියන්නේ මොකද්ද? නානකොට මොකද්ද ඔකේ ආයේ මේ සතියෙන් නානවා කියන්නේ? දත්මදිනකේ මොකක්ද ආයේ මේ සතියෙන් දත්මදින කියන්නේ තේරෙන්නේ ඒ අල්ලන ක්‍රමයයි ආමර්ෂණේ පරාමර්ශණේ කියන දෙකේ ආමර්ෂණේ තමයි තණ්හා මාන දිට්ඨි ඇති වෙන විදියට දත්මදිනෝ භාවනා කරනකොට දත්මදිනෝ රූකඩයක් ඒකෙන් තණ්හා මාන දිට්ඨිය ටික වෙලා ගන්න ඉබේ සිද්ධ වෙනවා කැම කන කොටත් එහෙමයි සක්මන් කරන කොටත් එහෙමයි හුස්ම ගන්න කොටත් එහෙමයි ඉතින් ඒක අගේ කරලා මේ කෙරෙන්නේ කාමයක් කාම සංඥාවත් රූපයත් ගිවන් වෙලා දැන් මම රූප සංඥාවකට යන මේක තියෙනවදෝ නැද්දෝ කියන එක හිතවිල්ලක් විතරයි. ඒ රූප සංඥාවට යනකොට මේක පඨවි කිව්වොත් පඨවි කියන්න නැත්නම් උකට තේජෝ කියන්නත් පුළුවන්. වායෝ කියන්නත් පුළුවන් ආපෝ කියන්න පුළුවන් ආපෝ කියලාත් කියන්න පුළුවන්. අභිධර්මකාරයෝ ආපෝ කියලා කියනවා අල්ලන්නම් බැරිදී ආපෝ කියලා කියනවා. පඨවි තේජෝ වායෝ ආපෝ. කොයි එකත් එකයි. ඒකට නාන සංඥාව විතරයි වෙනස් වෙන්නේ. ඕන්නම් පඨවි ධාතුවට තේජෝ ධාතුව කියන්න පුළුවන්. මොකද ඔක්කොම හටගන්නේ එකම ප්‍රභාවයෙන් දාන නමෙන්. ඒ නිසා එත් මේ පටිගං රූප සංඥාච එත් චිජ්ජතේ ජටා කියලා ජටා සූත්‍රයේ කියන ඔකට නම දාන්න එපා. පටිගය කියලා ඕකට එක්ක හැප්පෙන්නත් එපා. ඔයාලට නටන්න අරපන්. එයාට පටවි නම් පටවි කියන්න පුළුවන්, තේජෝ නම් තේජෝ කියන්න පුළුවන්. එයා තාම නම දීලා නැහැ බබා හම්බෙලා හිටියට. අපි නම දීපු ගමන් යකා වෙනවා. නම දැම්මට පස්සේ තමයි මගේ වෙන්නේ යකා වෙන්නේ. ඉපදින ගමන්ම නමක් නැතුව තිබ්බනම් ඒකා නමක් නැති එකා දුන්නම කන්නා කියලා හරි කිය හැකි. දීපු නමක් කනවා. ඒක කරන්න බෑ අපිට. අපි වැඩේම ඕනෙම දෙයකට නමක් දා ගන්නවා. ඊට පස්සේ ඉවරයි.
නිසා පටිගය ඇති වෙන්නේ නම දානකොට පටිගයක් ඇති වෙනවා. පටිගයේ නම නිසා නම ඉන්නේ පටිගය නිසා. හැප්පිච්ච දේවල් අපිට අදාළ නැහැ. අපි නම් දාන්නේ නැහැ. හැප්පිච්ච හැම දෙයකටම නමක් දාන තරම් අපි කුප්පයි, තුච්චයි, පාහරයි, නීචයි. නමක් දාන්න නැතුව හිටියත්. හැබැයි අර කාමෙදී නම දාන්න නැතුව බෑ. කාම සංඥාවේ නම දාන්න නැතුව බෑ. රූපෙදී නම දාන්න නැතුව බෑ. රූපේ මෙනෙහි කරන තරමට නම දාන්න ඕනේ. රූපේ ගිවන් වෙනකන් ගිහිල්ලා රූප සංඥාවට ආවට පස්සේ නමක් දාන්න නැතුව ගොජේදියා සමස්තේදියා බලන්න හිටියොත් ඒ මිනිස්සයා ඒ දේ බලනවාද ඒ දේ හරහා බලනවාද කියන එක නැතුව යනවා. අඳුර ගන්න බැරුව යනවා. එයා මේ පේන දේ හරහා බලනවාද නැත්නම් ඒ දේ බලනවාද? දේ බලනකොට ගාදති කියලා කියනවා. ඒ දේ හැප්පෙනවා එයා බැලිල්ල. එන් එහාට යන්න බෑ. හරහා බලනකොට ඒ දේ දකින්න ගම සද්ද දකින්න ගම සක්මනක් බලන්න පුළුවන්. සක්මන බලන ගම සද්දත් බලන්න පුළුවන්. ඒකට ගාදනයක් නැහැ. ඒ විනිවිදලා යන්නේ. ඒක නිකන් වීදුරු කැටයක් අස්සෙන් බලනවා වගේ නැත්නම් වොලිබෝල් net එකක් අස්සෙන් බලනවා වගේ. ඒ අරහා බලන මොකද හැමතැනම ඔගේ ඇහිදල් තියෙනවා. ඇස් තියෙනවා. මා දැලි ඇස් වාගේ. ඉතින් ඒක නෑ අපි හිතන්නේ දැල මෙහෙම ඒක තමයි මෝහය කියන්නේ. ඒක තමයි මෝඩකම කියන්නේ. ඒක ඝන බහල එකක් කියලා හිතන්නේ මොකක්වත් නෑ. එහෙම ඝන බහල දෙයක් ලෝකේ. ආනපාන කරන ගම සද්දාන්න පුළුවන්. හැබැයි ඒකට අර පටවි යත්ත පෝච පටවි තේජෝ වායෝ නගාදති කියන එක එකක හැප්පිලා නතර වෙන්නේ විනිවිදගෙන යනවා ලේස බීමයක් වගේ. එතකොට එයා මේ වස්තුව විනාශ කරගෙන යන්නේ. යමක් හරහා බලනවායි කියලා කියන්නේ ඒක විනාශයි. ආයේකේ ගන්න දෙයක් නෑ. ඒක හෙන ගැහුවා වගේ. ඒ නිසා ඒක ඊශ්වරයාගේ තුන්වෙනි ඇහැ කියනවා. ඒක මොකෙකට හරි මේ යොමු කෙරුවොත් ඌනියමක් ඒක. ඉපි ඇස්සවකටව වහලා ඇස්සව කපලා වැඩ කරන්නේ බලනදී නතර වෙන්නයි අපිට ඕන කරලා තියෙන්නේ. ඒකට කියනවා ගාධනය කියලා. ඒ කියන්නේ වතුර බින්දුව නෙළුම්පතේ තැර වෙනවයි කියන එක. නෙළුම්පතේ තැර වෙන්නේ නැතුව තිනකොට ගාධති කියලා කියනවා. ඇසුර තියෙනවා. භජනේ නෑ. ළඟ ඉන්නවා. නෑ මට කිසිම අදාළකමක් නෑ. ආනපානෙද බලන්න ඕනේ. ශබ්දෙද අහන්න ඕනේ. ගන්ධද බලන්න ඕනේ. රසද වේදනාද හිතුවද ඕන එකක් තියෙනවා. කැමැති එකක් බලන්න පුළුවන්. ඒකත් බලන්නේ විනිවිද දකින්න තුලියට. එතකොට එතන නාම රූප සහ විඥානය කියන කතන්දර ගෙතිල්ල. එහෙම නැත්නම් කියනවා නම් පල්ලැහැලි දෙඩවිල්ල. කාට හරි කියන්න වාර්තා කරන්න දෙයක් නෑ එතන. බැලුවයි කියලා මතකයක් ඉතුරු වෙන්නේ නෑ එතන. එතන මිනිහෙකුත් නෑ. එතන සක්කාය දිට්ඨියක් නෑ. තණ්හාවකුත් නෑ. මාන්නයකුත් නෑ. ඉතින් ඒකට නාකියෝ කියන්නේ මට මේ සී කල්පනා නැතුව ගියයි කියලා. දැන් බටේර ලෝකේ අවුරුදු 55 යනකොට සී කල්පනාව නැහැ. নানা ප්‍රකාර ලෙඩ જાති තියෙනවා. ඉතින් ඉතරට යනවා කියලා පස්සේ පතට යන්නේ. නැන්දමට කතා කරන්නේ දුව කියලා. දුවට කතා කරන්නේ නැන්දමයි. හොඳටම කතා කරනවා. වයර් මාරු වෙලා. ඒ මොකද මේ හයියති තියෙන වෙලාවේදී වයර් මාරු කරලා බලලා නැහැ. ඉතින් එතකොට අතෙන්දි වයර් මාරු වෙච්චාම මේක භයානක රෝගයක්. ඒක ඇත්තට මේ මනසට වැඩිය පවුලේ අයට රෝගයක්. ඔක්කොම නතර කරන්න එකයි තියෙන්නේ බුදුන්ස් කියන්නේ මේ 100න් හිටපල්ලා. 100න් හිටලා මේ සාමාන්‍ය ජීවිතයේ කොච්චරක් පිස්සු ගෙන්නවද කියලා බලපල්ලා. කොච්චරක් අපි දේවල් විවිධ බලනවද කියලා බලපල්ලා. ඒක වාසියට අරගෙන විනිවිද බැලීම තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒක සෙල්ලක්කාරකම ගත්තා නම් කොයක් මොකක් හරි දෙයක් අපි ගන්නවා අඩේට. වාංගුවට අරගෙන ඒක විනිවිද බලනවා. විනිවිද වැත්තට පස්සේ යාට පේනවා ඒ කියනවා මේ දහසක් නෙත් ඇති ඔලුවක් වගේ පිටිපස්සත් පේනවා ඉස්සරහත් පේනවා. මොකද බලනදී විනිවිදලානේ බලන්නේ. මම පැවිදෙන්න යනකොට ඒ දවස්වල මම හිතානිටියේ අපවත් වෙච්ච අම්පිටි රාහුල හාමුදුරුවෝ ගාව පැවිදි වෙන්නම් කියලා. ඉතින් හාමුදුරනේ බලල්ලාස් තියෙන්නේ. මම බලපුවාම කවුරු හරි අර කාගෙන යනවා. ඒ ශාන්තික තියෙනවා අමුතුම පුදුමාකාර බැල්මක් තියෙන. ඉතින් ශිෂ්‍යෝ වැරද්දක් කරපුවා ඒ ශාන්ති මූණ දිහා බලනවා. ශිෂ්‍යයා දන්නවා. මොකක් හරි අහුවෙලා තමයි කියලා. ඒ හැටි. ඉතින් අන්නේ විපස්සනා පුරුදු කරාට පස්සේ මේ කිසි දෙයකට අපිට බාධා කරන්න බෑ. ඒක දිහා තමයි බලන්නේ හැබැයි. හැබැයි ඒක විනිවිදලා බලන්නේ එදාට කතන්දර හැදිලක් නෑ. එහෙම නැත්නම් වල්පල් දෙඩවිල්ලක් නැහැ ප්‍රපංච කිරීමක් නැහැ නගාදති කියලා කියනවා එහෙම නැත්නම් න සංකං ගච්ඡති කියලා කියනවා එහෙම නැත්නම් මේ සංඥා කරණක් නැහැ සංඥා කරන්නේ තියෙනකන් රූප සංඥා කාමයේ කාම සංඥා රූප කියන තැනට යනකන් සංඥා කරන්නේ තියෙනවා
රූපය ඊට පස්සේ ආනාපාන රූපයේ සක්මන් රූපයේ සංඥාවක් බවට පත් වුණාට පස්සේ රූප සංඥාවක් වුණාට පස්සේ අපි ඒක සංඥා කරන්න යන්නේ නැහැ. එත් පටිගංච රූප සංඥාච. එත් තේ චිත්තච ජට. ඒකට පොළවේ ඇවිදිනවත් නෙවෙයි පා වෙනවා තේරෙනවා. හුස්ම ගන්නවත් නෙවෙයි ගැනෙනවා තේරෙනවා. නම් කරන්නේ නැහැ. සම්පූර්ණ පටිච්චසමුපාද. සම්පූර්ණ ධර්මතාවය. ඉතින් ඒක තමයි දෙවියන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ. ඉතින් අපි එතනින් අපේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට ඒ තමන් කරගෙන ගිය භාවනාව එල්ල කරලා අන්න ඒ බලපු දේ විනිවිද බැලීමේ ශක්තිය පහළ වේවා කියන මාතෘකාවෙන් ආශිංසනයෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට තෙරුවන් සරණයි. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩියෙන් වගේ කාලය අරන් තියෙනවා අපේ දේශනාව සඳහා. ඉතින් මම විවෘත කරන්න ආසයි කැමැති සාකච්ඡාවට. ඉතින් කාට හරි මේ දේශනාවේදී සඳහන් කරපු දේ මත හෝ මගේ භාවනා ජීවිතය සම්බන්ධයෙන් හෝ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් හෝ කලේතු කේතු යමක් තියෙනවා නම් සාකච්ඡා ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න ප්‍රශ්න සාකච්ඡාට කරුණු තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. මම රාජිකා කතා කරන්නේ මෙල්බර්න් වලින්. කියන්නේ. දැනට අපිට මෙහින් අත් දෙකක් ඉස්සලා තියෙනවා Zoom වලින්. ඔහෙන් ප්‍රශ්න නැත්තම් සුදුසු වෙලාවකදී ඒවා ඉදිරිපත් කරන්න ඔබ වහන්සේට මම දන්වලා සිටිනවා එහෙම අත් දෙකක් මෙහින් ඉස්සලා තියෙනවා කියලා. හොඳයි අපි මේ පැත්තේ දැනට නැති නිසා අපි අත් දෙකට ප්‍රමුඛත්වය දෙමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම නාලක වීරසිංහ මහත්මයාට මුලින්ම ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි අපි හඳුරන්නේ මේ දවස්වල වාසියක් තියෙනවා. කැඩි ඇහින්නේ කමන්නේ උත්සාහ කරන්න. දැන් ඇහෙනවද අපි හඳුරන්නේ? දැන් නම් හොඳයි වාගේ. අපි හඳුරන්නේ මේ සක්මන් භාවනාවයි පරියංක භාවනාවයි පිළිබඳ කමඨාන් සුද්ධ කරගැනීමක් කරා ගිය සතිය වහන්සේගෙන්ම ඔබ වහන්සේ අර කිව්ව කරුණ වල මේ එකපාරට රාග සිතුවිලි මේ ගොඩාක් එකපාරට එහෙම එන්න ගත්තා වහන්සේ කිව්වා වගේම ඒ වගේම ද්වේෂයත් එකපාරට එන්න ගත්තා මේ ඒක මට අද වැටහුණා මේ ඔබ වහන්සේගේ කිව්ව දේශනාවෙන් ඒක මට මේ ස්ථිර වුණා මට එහෙම දෙයක් වුණා කියලා වෙනදට වඩා තරහ යන එක කියන්නේ එකපාරට මේ තිබ්බ සංසුන් වෙලා ඉඳලා එකපාරට ඒ ටික එළියට ආවා වගේ දෙයක් මට දැනුණා අපේ හැමෝටම. ඒක තමයි තේරුම් ගන්න අපේ හැමෝටම ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒක හොඳයිද නරකයිද? ඒක කක්කාවක් එළියට ආව එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඒක හොඳයි. අයියෝ හරි සෞතුයි. හොඳ දෙයක් කියලා අද තේරෙනවා අපේ හැමෝටම. පවුලකින් අහලා බලන්න පවුලෙන් අහලපාල හිටපු කට්ටිය මේ සම්ඩේ සව් බැලලා නෑ අපේ හැමෝටම. අන්න ඒක තමයි ඔය මෝඩ ප්‍රශ්න කතා කරන්නේ. ඒකයි ඔය ඒගොල්ලන්ගේ එහෙම කරන්නේ නැහැ. එළියට දාන එක PHIට කියලා කරන්න ඕනේ. එහෙමයි. ඉතින් ඒක නිසා මේ දාන එක හොඳ නැහැ. හැබැයි එළියට දාන බව දැනගන්න එක නිවන් දැක්කා වගේ. ඒක පිළිබඳ දැනුමයි අපි මේ කතා කරන්නේ. එළියට දාන එක දානව නෙවෙයි දැමෙනවා. ඒක වහන්න ගිහලා තමයි මේ සංසාරයක් අපි බුද්ධ විඳලා තියෙන්නේ දුක්. දැන් දාන බව දන්නවා. අර තියෙන ආතතිය නෑ. ඒ දැනුම නිවන් දක්නා සුළුයි. මානවයට විතරයි ගන්න පුළුවන්. ඒ නිසා ඒකට එන්න දෙන එක හරියට තුවාලයක් පැසවලා පුරු එළියට එන්න ගන්නවා වගේ. එහෙම නැත්නම් වමනයක් එන්න තියෙන රාජි විරේචනයක් කරන ලයිව් විරේකයක් දාලා මේක වමන කරන්න. පිස්සු තියෙනකොට බල්ලන්ගේ පිස්සු ඇද්දලන්න ඕන. පිස්සු ඇද්දනකොට වේදා ගාම ඉන්න ඕන. ණයා කාපුවාම විෂ වේදා එලිපත්තේ ඉන්න කියනවා. පිළ උඩ ඉන්න කියනවා. ඉතින් ඔහේ ඉන්නවා. ඉතින් නෑදෑයොත් යන්න පටන් ගන්නවා. ලීලා තනි වෙනවා. අනිපට ලේස මූර්ජා වෙනවා. සී මූර්ජා වෙනකොට කියනවා මට ඇවිල්ලා කියපන් කවුරු හරි කියලා. අනේ බලනකොට මේ මනුස්සයා සී මූර්ජා වෙන වෙලාවේදී විෂ නැගලා කවුරු හරි ඇවිල්ලා කිව්වේ නැත්නම් වෙදත් ගිය ඇතුලේ වැඩක් මැරලා යනවා. කියනවා ඒක නිසා ලෙඩා දිහා බලන් හිටපන් මේ දීලා තියෙන්නේ දැන් සම්පූර්ණ ඇද්දලනවා මේක.
බල හිටපල්ලා මෙතන බලන්න නිකන් ඔය ඉන්නවා ලෙඩා. අර විස අවුස්සලා තියෙන. ඇවිස්සෙන වෙලාවෙ ලෙඩා ඇවිල්ලා පොඩි වෙදකම ඒ විස ඇවිස්සෙන්නේ නැතුව වෙදකම් කරන්න බෑ. අවුස්සලා ගන්න වෙලාවේදී පිස්සු ඇද්දලන වෙලාවේදී යකාට මතුරුලා එළියට එන වෙලාවේදී කොට්ටෝරුව දුවන්න ගත්තොත් එහෙම දුම්මල කවලා දෙනවා වෙනවට බය වෙලා. ආපෝ අපේ ගුරුනාථ වෙවුලන්න පටන් ගත්තා දේව බාධා කතාවට පටතුත්තා කියලා කුරුකුලත් එතන තියලා කඳු පන්දලමත් එතන තියලා හඳු මේකත් එතන දුවන්න ගත්තොත් කොට්ටෝරුව දැනගන්න ඕනේ වතුර කොට පස්සේ මොනවාද මේ ආවේශ වෙනවයි කියලා. ඉතින් අද අපේ ඉන්න බයියෝ කැසපොට ගහගත්තට උට කුඹුරේ කොටන්න තේරෙන්නේ නැහැ අඬහැරේ තේරෙන්නේ නැහැ. භාවනා කරන්න ආවට මේ යකාට කතා කරලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. මෙහිම බලන්න මහා යකා ආවා සීරියක් ආවා. ඉතින් යකෝ මෙතෙන් දෙන්න නැත්නම් කොහෙ යන්නේ? ඒ ඌට කතා කරන්න ඇවිල්ලා තියෙනවා. සෝනේ ගෙවල් හැදුවේ යකා එන හින්දා තමයි. එහෙනම් ගෙවල් හදන්න එපා. ඉතින් ඕක දැන් අපි කතා කරන්නේ උනාට පස්සේනේ. තෝම දැක්කොත් කවුරු හරි එයිද භාවනාවට? කවුරු එයිද බුද්ධ ආගමට? මෙන්න මේ පිස්සු ඇද්දිල්ලක් මෙතන තියෙන්නේ කිව්වොත් නෑ අපි කරන්නේ පිස්සු ඇද්දලන් දැරලා එකෙක් දෙන්නෙක් විස මූර්ජා වෙලා නෑ දැන නැතුව මැරලා යනවා. ඉතින් මොනව කරන්නේ? ඌකට නඩු දාලා මේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න ගත්තොත් අපිට බිස්නස් කරගෙන ඉන්න හම්බෙන්නේ එකෙක් දෙන්නේ මැරෙනවා ෂුවර්. ආ එක දෙකක් නෑ. ඊගාට බර ගාන වෙනවා පේනව නේද? හරියට ඕක වෙනකොට කියපන්. ඒකට මිනිහෙක් හිටපන්. දැන් වෛද්‍ය විද්‍යාව කියනවා සමහර බෙහෙත් ඊට්‍රොජෙනික් විෂ වෙනවා. බෙහෙත හරියටම ගන්න බාට උපස්ථායකයා අස්සම් කරන්න ඕන. නැත්නම් බෙහෙත් දෙන්නේ නැහැ. උපස්ථායකයා අස්සම් කරන්න ඕනේ මේ බෙහෙත මේ වෙලාවට හරියටම දෙන්න ඕනේ. මාත්‍රාව දෙන්න ඕනේ දෙකක් එකවර දෙන්න බෑ. ලෙඩාට බෑ. ලෙඩා ඉන්නේ පිස්සු. නැත්නම් ලෙඩාට ලෙඩ කෙනෙක් ඉන්න ඕන. අන්න ඒ වගේ සමහර භාවනා අවස්ථාවල් වෙනකොට ගුරුවරගේ බැල්ම යටතේ ඉන්න ඕන. ඇස් බැල්ම යටතේ ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට උත්සන්න වෙනවා මේක. හිතවිලි උත්සන්න වෙනවා, වේදනා උත්සන්න වෙනවා, නැත්නම් ද්වේෂය උත්සන්න වෙනවා. ඉතින් ඒක අර මේ ළමයි කම්බෙට යනකොට විලිරුදා වෙන්නේ නැතු ඉතින් ළමයි හම්බ ගන්න බෑනේ අප්පා. ඔක්කොම සිසේරියන් කරන්න වෙනවනේ එතකොට. සිසේරියන් 3කට වැඩිය කරන්න බෑ පොරොප්ප පිටිම ගලවලා යනවා. කට්ස් 3ක් දාන්න පුළුවන්. 4 වෙනි එක දැම්මොත් ඔක්කොම ගලවලා යනවා. 3යි. සිසේරියන් 3යි. ඊට වෙඩි ලේසිනේ අපේ අම්මලා වැද්දුවේ දැන් මම වැද්දුවේ 9 වෙනියට. අම්මට මතක නැතිලු රෑ 3ද දවල් 3ද කියලා. කඩුවල කාමරේ ඉන්නේ ඔක්කොමල වට කරගෙන ඉන්නවා. හොක් කාලේ එළියට එනවා. චරෑස් ගන්නවා. ඉතින් රෙද්ද උසලා පෙන්නනවා. රෙද්ද උසන්න දෙයක් නැහැ නේ වෙලාවේ. කකුල් දෙක උසලා පෙන්නනවා මේ සරමද්ද කම්බායක්ද කියලා. එච්චරයි. ඉතින් ඕක නැති කරන්න දැන් ගෑනුන්ට අර වැඩේ කරන්න ඕනේ. වදන වේදනාව බෑ. දොස්තරලා ඉන්නව බර ගාන පෝලිං ගහිලා ඒක නැති කරලා දෙන්න. ඉතින් එක්ක කරන්නේ වඳ කරගන්න. භාවනාවෙත් එච්චරම තමයි වෙලා තියෙන්නේ. ඒ භාවනාවේ දරුවා පිළි වදන වෙලාවෙදි පිළිඳ ගන්න වෙලාව නෙවෙයි පුදුම වේදනාවක් තියෙනවා. කිරියම්මවරු ඇවිල්ලා මිඩ්වයිෆ් කෙනෙක් ඇවිල්ලා ඔය බෙකට්ගේ පස්සේ පිරිමියෙක් තිබ්බා එතන. ඉස්සර පිරිමින්ට එන්න දෙන්නේ නැහැ එතන. ඉස්සර ඒක ගෑනුන්ගේ වැඩක්. බෙකට් තමයි ඕක ගෑනුන්ට දීලා බෑ කියලා ගයිනකොලොජිස්ලා හොයලා දැම්මා. දැන් දොස්තර කෙනෙක් ඉන්න ඕනේ. ඉස්සර පිරිමින්ට පෙන්වන්නේ නැහැ ඕක. ඒක තමයි භාවනා කරන භාවනා මධ්‍යස්ථාන වල වැඩ අපි ගාමන මිනිසුන්ට පෙන්වන්නේ නැහැ. මේක ඇතුළේ අපි පිස්සු ගෙලනවා. ඉදපු ගමන් කෑ ගහනවා. එහෙම නැතුව පුළුවන්නේ අප්පා ඕක කරන්න. ඉතින් අපි කියන ඒ දැන් භාවනා හොඳට යන තැනක් කියලා. ඉතින් ඔළුවෙන් හිට ගන්නවා. ඉතින් ගාම ඔළුව කරකවනවා. ඉතින් ගාම নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් වැඩ යනවා. ඒ කියන්නේ අපි කුඹුරක් මඩ කර ගන්න තරමට නටනවා. ඉතින් අපි දැන් වැඩේ යනවා. ඒ බය වෙන්න එපා. ඔය වගේ කරලා අරින්න පුළුවන් පිස්සුවක් නෙවෙයි තියෙන්නේ. ඉතින් එතකොට අර හිතවිලි වැඩි වෙන එක, වේදනාව වැඩි වෙන එක බය නම් ඕල සමතේ කරලා නතර වෙන්න. ආතල් එකෙන් නතර වෙන්න. කුමාර පදමෙන් නතර වෙන්න. ඊට වැඩි දාපු ගමන් කබරයක්. ඉතින් ඒ ආතල් එකක් තියෙනවා. බුදුහාමර එන්නේ ඉස්සලා යාතල් එකේ හිටියේ කට්ටිය. හැබැයි තාම ඒක රහුම කරකයන්නේ. පොඩුවාක ඔය පොඩ්ඩක් දාපන්. කබරය දාගෙන වැටිච්චාම ආයෙ බොන්නේ නැහැ. ඒ නිසා ඒ දේ කරගන්න බුද්ධ කල්පයක් එනකන් ඉන්න ඕනේ. ඒවා කිව්වට කරුවට හරියන්නේ නැහැ. ඒ පරිසරය සකස් වෙන්න ඕනේ. සකස් වෙලා අනිත් අයගෙන් බය ඇරෙන්න ඕනේ. මේක එහෙම තමයි බය වෙන දෙයක් නැහැ. සතිය කඩා ගන්න එපා. මොන නින්දාව ආවත් මොන විකෘතිය ආවත්
කණින් කඩිය ඵලයන් ඉස්සරහට ගිහිල්ලා කියලා බෑ. ඔය කියන තරම් ඔය යකා කළු පාට නෑ. ඒ නිසා ප්‍රකාශයක් විතරයි කරේ. නැත්නම් ඒ ප්‍රකාශය හොඳයි නරකයිද කියලා බලනකොට කියන්න තියෙන එහෙම එළියට එන එක නම් හොඳ නෑ තමයි. හැබැයි දැන දැක දැක එළියට එන එක තරම් සතුටක් ඥානයක් පැවිද්දක් තපසක් වෙන ලෝකේ නෑ. අපි මෙච්චර කල් ලෝක වසන් ගැව්වා. අපි දැන් ප්‍රසිද්ධිය කියමු. අපි යනවා ඊගාව එක්කනට. තෙරුවන් සරණයි අපි හැමෝටම. තෙරුවන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ නදීප් මහත්මයා මෙල්බර්න් වලින් තුස්සලා තියෙනවා. මම නදීප් මහත්තයාට ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පොඩි ගැටලුවක් නෙවෙයි ඇත්තටම පොඩි සිද්ධියක් විස්තර කරන්න ඕනි. ඊට පස්සේ ඇතිවෙච්ච දේ ඉරිදා ස්වාමීන් වහන්සේ මම උදේ නැගිටිනකොට මම ඔය නැගිටින පැයකට විතර පස්සේ ඉන්න ඉරියව්වට සිත දාගෙන ඉන්නවා. ඒ ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියන විදිහට ඇඩ්‍රස් නැතුව ගියයි කියලා දැනගත්තේ මම ඇස් ඇරිලා ඇඳෙන් බහින්න හදනකොට. එතකොට ඉතින් ඇඩ්‍රස් නෑම තමයි. කෙලිම ස්විච් ඔෆ් වෙලා. පස්සේ ගැහෙනවා ස්වාමීන් වහන්සේ. ඕක ක්ෂණිකව වෙලා තිබුණා කීප සැරයක් කලින්. නමුත් ඔය ඉරිදා ඒක සෑහෙන තුන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම ඇහැරලා ඉන්නවා ඇඳෙන් එහෙම වාඩි වෙලා හිටියා. දැන් මොකුත් නෑ කම්ප්ලීට්ලි බ්ලැන්ක්. ගැහෙනවා මාළුවව එළියට දාලා වගේ. පස්සේ එහෙම හිතුණා මේක වැරද්දක් වුණාද දන්නෙත් නැහැ කියලා හිතලා එහෙම සක්මනේ ගියා. ඊට පස්සේ සක්මන හොඳට කරනවා වගේ තේරුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ හවස ආපහු පරයන්කෙක හිටියා. පරයන්කයත් හොඳට කරනවා. නමුත් පරයන්කෙදී සක්මනේ ස්වාමීන් වහන්සේ ඇඩ්‍රස් නැති වෙන එක ආපහු ඇඩ්‍රස් එන එක මට හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. අතනදී මම දැන් නැගිටින්න හදනකොට මම කයට හිත ගේන්න හැදුවා මම දැන් නැගිටින්න ඕනයි කියලා හිතාගෙන. එතකොට ඉන්න කයකුත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. එතනදී තමයි මම ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් බය වුණේ. නමුත් මම නැගිට්ටා. දැන් වැඩේ තියෙන ස්වාමීන් වහන්සේ අර රැට නිදා ගන්න හදනකොට පොඩි අර ඉස්සර පරියන්කේදී අර ගැස්සෙන්නේ ස්වාමීන් වහන්සේ අර අරමුණ නැතිලා යනකොට අන්න ඒ වගේ දෙයක් වෙනවා. දැන් මේ දවස් දෙකක් විතර. එක දවසක් නිින්ද ගියේම නැහැ. නමුත් අරක යනවා ආයෙනවා. පස්සේ මම පරියන්කේ චුට්ටක් වෙලා ඉඳලා බැලුවා මේක භාවනාවේ මොකක් හරි අවුලක්ද කියලා. එහෙමත්ම නැහැ ස්වාමීන් වහන්සේ. භාවනා කරන්න ඉස්සල්ලා අවුල තිබුණා නේ. ඒ තිබුණ පිස්සුව තමයි වෙන්නේ. ඒ පිස්සුවේ වලිගේ කොටස වේ. දැන් ඒක ස්වාමීන් වහන්සේ මම ඔය දැන් අර ඔය ඇඩ්‍රස් නැතිවීමම දැන් ඊ හවස පරියන්කේ ඉන්නකොට මම දැන් පරියන්කෙන් නැගිටින්න හදනකොට දැන් මම දන්නවා මේ දැන් ඇඩ්‍රස් එක නැති කියලා ඉන්නේ පරියන්කෙදිම. නමුත් මම හිතනවා දැන් මම භාවනාව අවසන් කරන්න යන්නේ. ඊට පස්සේ තෙරුවන් සිහි කරලා දැන් නැගිටිනවා කියලා හිතාගෙන ආපහු සිතර කරන එක අර process එක හරි ස්මූත්ලි වුණා ස්වාමීන් වහන්සේ. නමුත් මට අර රැදී නින්දේදී ඇඩ්‍රස් නැති වෙලා යනවා කියන එක පොඩි බයක් එනවා ස්වාමීන් වහන්සේ. මට හරි සතුටක් තියෙනවා අම්මපා. කාට හරි ඔහම කෙලවෙනවා දකින්නවනම් මට එච්චර සතුටක් නැහැ. උඹ කියවලා තියෙනවද දන්නේ නැහැ මේ. ආනන්ද හාමුදුරනේ හතර ඉරියව්වෙන් තොරව රහත් උනායි කියන කතාව අහලා තියෙනවද? අහලා තිබුණා ස්වාමීන් වහන්සේ. අනිත් එක මොකද්ද දන්නේ හතර ඉරියව් විතරයි ස්වාමීන් වහන්සේ. නෑ ඒ මොකක්වත් දන්නේ නැහැ. ඉරියව් මොකක්වත් නැහැ. කකුල් දෙක පොළවෙන් ඉස්සුනා ඔළුවට කොට්ටට ගියේ නැහැ. අතරමැදි ඇඩ්ඩස් නැතුව ගියා. හැබැයි බය වුණේ නැහැ. මොකද මෙච්චර වෙලා තටමල සක්මන් කරලා භාවනා කරලා රෙජිමෙන්ටේෂන් කරලා හෙම්බත් වෙලා හිටියේ. මොනවාක්වත් නැත්තෙන්ද ගියා බක්කලා සෝවන් වෙලා හින්දලා තියෙන්නේ රහත් උනා. එහෙම නොවුන නම් පෞවින්ද ධර්ම සංගායනාව කරනකොට විශාල ප්‍රශ්නයක්. මෙයා නැතුවත් බෑ. මෙයා රහත් වෙලා නැහැ. ආතන්නාතර 499 දෙනෙක් මෙයාට ටාස්ක් එකක් දීලා තියෙනවා. හෙට උදේ වෙනකොට රහත් වෙලා ඉන්න ඕනේ. හරිද? ඉතින් බැඳගෙන සක්මන් කරනවා. බැඳගෙන භාවනා කරනවා. හරියන්නේ නැහැ. දැන් නැත්තම් ඔන්න ඔය වෙන ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ගිහිල්ලා බුදු යන්න බැරි නම් බුදු වෙන්න බැරි නම් බුදු යන්නවත් ඕනේ නේ කියලා ගියා. හතර ඉරියව්වෙන් තොරව රහත් වුණා. ඒ ඇඩ්‍රස් නැති වීමට බය තමයි
නිවනට තියෙන බය. අපි GPS හදනවා එහෙම නැත්නම් මේ වයිෆ් ගේ මුද්ද දාගෙන යනවා මොකක් හරි එකක් කරලා යනවා මිස්සුනොත් ආපහු එන්නේ කොහෙටද? එන්නේ වයිෆ් ගාවට. තේරුණා නේද මොකද්ද වෙන්නේ කියලා? ඉන්නේ කම්මෝගෝ චිකාගෝ වීසිදල් විසිකරෝ වගේ ඔය විසි කරන්න පුළුවන් නම් නේ නැති ඒ පුරුද්ද ස්කවුටින් වල උගන්වනවා. ඒ පුරුද්ද ගිගි අතහනකොට උගන්වනවා. ඒ පුරුද්ද ඔය විපස්සනා කරනකොට කාය ජීවිත নিরপেক্ষව කරපන්. කරලා ලක්ෂ වාරයක් පුරුදු කරන්න ඕනේ. එඩ්‍රස් නැති තැන තමයි නිවන තියෙන්නේ. ඒකට වෙනම පොතක් තියලා තියෙනවා එරික් ෆ්‍රොම් Fear of Freedom කියලා. ඒ හිස්තැනට බයයි. අපි මොකකින් හරි ඒක හඳුනා ගන්න හදනවා. අතෙන්ලා මෙතෙන් ආවා මේ දකුණ මේ වම කියලා අඳුරගත්ත ගමන් සංසාරේ. ඒක තමයි පටිඝං රූප සංඥාච ඉත්තතේ චිද්දචේ ජට. ඒකේ පටිගයක් හෝ රූප සංඥාවක් ආවනම් ආයෙ කක්කා. අර පිසුදු කරපේක ආයෙ කක්කාවේ දානවා. මොකක්වත්ම නැහැ. වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේ ලොක්. ඉදිග සින්දුවක් තියෙන මට අර කාලේ විතරයි මතක තියෙන්නේ. සමහර ඕක ලියාගෙන මගට ඇවිල්ලා මෙසේජ් එක නතර කරනවා. බාගෙට එවනවා මට. නිකන් මම බය වෙයි කියලා වගේ. මම එහෙමල ස්ක්‍රීන් එක පිටින් එහෙම තියලා වැඩක් කරලා ඇවිල්ලා පිස්සු නැති ඕක කරපම් බන්දි කියලා දෙන්න කයින්. එයාට කරන්න බැරිකම නෙමෙයි. හුරතලේ තියෙන මේ අනික් කටින මම මේ තරම් භාවනා කළා මේ තරම් පිස්සු ඕවා ඉතින් මහ ලොකු දේවල්ද භාවනා ජීවිතේ. ඔය එකක් නෙවෙයි ලක්ෂ වාරයක් කරනවා. කරලා අපේ ජීවිතේ තේමා ගීතේ වෙන්න ඕනේ විනාශ කරන්න ඕනේ. නාසමාපෝ ඇන්දි ගෑවිලා ඵලයන්. මොකද්ද කියනවා නාසමාපෝ කියලා දෙමළෙන් කියනවා. ඇන්දි ගෑවිලා යන්න අරින්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ මම අර දැන් පරයන්කේ නැගිටින වෙලාවේදී ඒ කරපු විදිහට දැන් මේ ඇඩ්‍රස් නැහැ කියලා දැනගන්නවා. ඊට පස්සේ මේ දැන් භාවනාවේ නැගිටින්න ඕනයි කියලා කොහොමද දැන් ඒ සිතුවිල්ල එනවා. ඊට පස්සේ තෙරුවන් සීකලා නැගිටින. එතනදී ස්වාමීන් වහන්සේ මම ඒ කරපු විදිය හරිද මම හිතුවේ. ඔය තාම ඇඩ්‍රස් නැති වෙලා නැහැ. ඇඩ්‍රස් නැති වෙන බාට ආපු පණිවිඩ කාර්යයට ඔය නටලා තියෙන්නේ. ඇඩ්‍රස් නැති වුණා නම් උඹ ඌව කරන්නේ කොහොමද? නැගිටින්න ඕනේ ඉඳ ගන්න ඕනේ උඹ නැහනේ. ඇඩ්‍රස් නැති වෙලා නැහැ. ඇඩ්‍රස් නැති බව එනවා කියලා මේ ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තියෙනවා. බොයි බය වෙලා තියෙන ටෙලිග්‍රෑම් කාර්යයට පොලිස් කාර්යයක් කියලා. උත් අදින්න අර ටෙලිග්‍රෑම් කාර්ය ඉස්සර අඳින්නේ අර. එනකොට හැංගෙනවලු. ඇවිල්ලා ටෙලිග්‍රෑම් එක දෙනකොට වෙවුලනවලු. ඒ ටෙලිග්‍රෑම් එකේ තියෙන්නේ මම්මා මලා මොකක් හරිනේ. ඉස්සර ටෙලිග්‍රෑම් එක ආවනම් ගමට මුළු ගමම කුලප්පු වෙලා. අර මනුස්සයා ටෙලිග්‍රෑම් එක ගන්න ඉස්සලා heart attack. රතු පාටේ ලියලා තිනවා ලෙඩට අන්තිමේ වහම එන්නේ. ඒ කියන්නේ කෙලවෙලා. එන්නේත් පොලිස් ඇඳුම ඇඳගෙන. හදිස්සි පණිවිඩයක්. ලියුම් බෙදෙන වෙලාවක් නෙවෙයි. ඉතින් වගේ ඉඳපු ගමන් එනවා පණිවිඩේ. මරණ පණිවිඩෙත් එන්නේ එහෙම තමයි දන්න වෙලාවක නෙමෙයි. පණිවිඩේ එනකොටම ඔන්න ගෑනිට කලන්ත හැදෙනවා. අල්ලපු ගෙදර මිනිස්සු ඔළුව ඇඳ පැද ගන්න ආඩර. මේ මිනිස්සු තමයි මැරිලත් නැහැ. මම තමයි පොඩ්ඩක් ප්‍රියර්ස් කරනවා. අනේ අම්මේ මේ මිනිස්සු නටන නැටිල දිහා බලනකොට අර මම හිතනවා ගොඩ ඉනවට වැඩි හරිම ලාභයි මැරණ එක. උන් මැරෙනවා. ඉහරදත්ත මහරජා කියනවා මම කලන්තෙල්ල වැටලා ඉන්න වෙලාවේ වීදියේ මිනිස්සු ඇවිල්ලා මොනවාද ග්ලූකෝස් දෙනවා ඔක්සිජන් දෙනවා කටර තියලා හුස්ම ගන්න කියනවා ස්කෘත්‍රිම ශෝෂණය කරනවා ඒක බලාපොරොත්තුවක් තියනවලු ටික වෙලාවක් යනකොට ඒ මිනිස්සු මාව අතහැරලා යනවලු ඒ බලාපොරොත්තු අතහැරලා මාරාන්තිකයි අවස්ථාව මේ මට උදව් කරන මිනිස්සයාගේ මූණේ පේන්න තියෙනවා එන ගහච්ච සෝම් පිටිනක් වගේ ගතිය එතෙන්දි මේ නිවන් දකින්නවා කියලා යා කියනවා ඥානි කෙනෙක් බාටපත් වෙලා කියනවා මැරෙන්නේ නැතුව කද්දාකවත් අමෘතේ විඳින්න බෑ ජීවත් වෙද්දී අමෘතේ විඳිනවයි කියලා කියන්නේ සත පහේ කාසිය උඩ පැත්ත අල්ලන ගමන් යට පැත්ත නැති කරන්න උත්සාහ කරනවා වගේ. ওই දෙකේ එකට තියෙනවා. ඒ ඉද්දස් නැති වෙලා මේ එපිස්ටමොලොජිකල් සුයිසයිඩල් ඥාන විභාගීය විනාශේ තමයි නිවන කියන්නේ. ওই තාම ඔය මේ වහින්න ඉස්සලා අකුණු ගහනවා අර මේ ඒ ටිකට උඹ ඔය බය වෙලා තියෙන රියල් බඩු ආවන නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් අපිට ඈත අකුණක් ගහනකොට සද්දේ ඇවිල්ලා එළිය වැටලා ටිකක් වෙලා යනවනේ සද්දයෙන්. අකුණ ලඟ වෙන්න සද්දයයි එළියයි ලඟ වෙනවා. අකුණ වැදුනොත් දෙකම නැහැ. මොකද ඌ නැහනේ ඌට එන ගිහිලා.
ලං වේගන එනකොට ඒ දෙක ලං වෙනකොට බුද්ධ බයක් එන්න පටන් ගන්නවා. මේ සද්දෙත් එක්කම ආලෝකය ආවනම් මේ ළඟට හෙනියක් වැදිලා. ඒක තමයි විස්තර කරන්න යදන්නේ. අරක වුණා නම් වැදුනා නම් දෙන්නෙක් කතා කර ගියාලු යනකොට මේ දෙන්න පාර දෙකේ වෙන් වෙනකොටම අකුණක් ගැහුවලු. ඒතර උඩින් තිබුණ හයි ටෙන්ෂන් වයර් එකක් කඩාන වැටුණා. අනිත් බලනකොට එහා පාරේ යන මනුස්සයෙක් ඇඟෙන් පොඩි දුමක් විතරක් ඇවිල්ලාලු. මැරිලා පිච්චිලා ඉවර වෙලා. දැකපු මිනිහට කීයද හැකි මැරිච්ච මිනිහට කීයද හැකි දැන් මට මෙහෙම අකුණක් වැදුනා හයි ටෙන්ෂන් වැටුණා මාව පිරුණා මාව පිච්චුණා කතා නැහැ. ඒක කතා වෙන්න වෙලාවක් නැහැ. 66 ලක්ෂයක්ද කොහොද මේ 33000 නෙවෙයිනේ යන්නේ හයි ටෙන්ෂන් එකේ. දුමක් දානවා පොඩි දුමක් දානවා එච්චරයි. වෙන මොකක්වත් ඉතුරු නැහැ. නිසා උඹ ඔය කියන තාක්කල් බොරුව කියලා හිතාගන්න. එහෙම කියනකොට තේරෙනවද? එහෙම සවනත්. එහෙම තමයි. ඒකට අර ඉරිදා ඔය මුලින්ම වෙච්ච දවසේ ස්වාමීන් වහන්සේ මම දන්නේ එදා කන කෑමත් ඔක්කොම නිකන් වතුර දිය කල්ලා කනවා වගේ. මේ අංගපත අල්ලලා බලනවා ඒක සාමාන්‍ය ඕ තමයි කිව්වල් ඔලු කියන කෑම එහෙම තමයි. ඒ ගැන ඔය හයියෙන් කියන්නේ බබා හිටත් කන්න තියෙනවනේ. ඒක හොඳ ආයි කියන්නේ හිටපන්. ඔච්චර දෙයක් තේරෙන්නේ උඹට. තෙරුවන් සරණයි. නැත්තම් ඔය ඔය ඒක ඇත්තම තෙරුවන් සරණයි. මොකද ඔය හන්දියක් ගන්න මොකටද බං ඔච්චර හෝටල් දාලා තින්නේ ගෙදර ගෑණි හොඳ නම්. මං ඒක ගෑණියක් ගත්තෙම නැත්තේ ඔයිට වැඩි ලේසි කඩෙන් කඩේ. රාජික අම්බට මොකුත් නැතුව ඇති කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මොකක් සම්බන්ධයෙන්ද? මේ අවසරයි ස්වාමීන් වහන්සේ මට chat section එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒක ඉදිරිපත් කරන්නද? මොකද්ද section එකේ? chat එකේ. ඔව්. හොඳ එකක් නරක නැත්තම් ඉදිරිපත් කරලා උඹ තමයි බැනුම් ගන්න. ප්‍රශ්නේ හොඳ නම් ලියවෙකන රෙඩි ස්තුතියි. ඔව්. මම නම් ඒව කියන්න දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අහලා දන්නේ නැත්නම් මේ පොළවේ ඉඳලා තියෙන අවුරුදු 30ක් 40ක් විතර. 40ක් ඉඳලා තියෙන ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. Venerable sir, please explain Parivuttana keles with metta. Parivuttana keles කියලා කියන්නේ obsessional defilements, නීවරණ, නෙය්‍යාවරණ නැත්නම් කාම සංඥා. ඉතින් ඊට අමතරව මොනවාරි වුණා රාජිකාගෙන් ආන්න රාජිකා දන්නෝ ඒ ටික. නැද්ද මං ආන්නේ? එහෙමම දන්නෙත් නෑ ස්වාමීන් වහන්සේ. උත්සාහ කරලා බලපන්. එතකොට උඹටත් පරිඋත්ථාන කියලා ටිකක් එයිනේ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ මේකේ ප්‍රශ්න ඉවරයි. මේ මට තියෙන ප්‍රශ්නයක් අහන්න අවසරද? බලමු. මේක ඇත්තටම අද ධර්ම දේශනාවේ කියපු දෙයක් ගැන නෙවෙයි ස්වාමීන් වහන්සේ. මම අද උදේ ඔබ වහන්සේගේ පරණ ධර්ම දේශනාවක් අහනකොට ඇහිච්ච දෙයක්. මේක මට ෆස්ට් ටයිම් තමයි මම ඇහුවේ. ඔබ වහන්සේ කියනවා පරම සත්‍ය කියලා තමයි ඒක මාතෘකාව තිබ්බේ. එදී ඔබ වහන්සේ කියනවා මහායානයයි පිළිගන්නේ බුදුහාමුදුරන්ගේ වචනේ හරියටම කියේ මහරහතන් වහන්සේ කියලා. කාශ්‍යප මහරහතන්සේ තේරුම්යි මහායානේ පැත්ත පිළිගන්නේ සහ සරියුත් මහරහතන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට සහ ආනන්ද මහරහතන් වහන්සේලාට ඒ මහරහතන් දේවල් පිළිගන්නේ නැහැ කියලා. මට එතකොට වෙච්ච ප්‍රශ්නේ තමයි සහ ඒ කාරණා ඇත්ත කියලා කියන්න ත්‍රිපිටකේ කරුණ තියෙනවා කියලාත් ඔබ වහන්සේ දේශනා කරන එතනදී. මට එතන ඇති වෙච්ච ප්‍රශ්නමයි ඔබ වහන්සේ දකින්නවාද මේ සද්ද කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිගත්ත විදිය සහ අනිත් මහරහතන් වහන්සේලා පිළිගත්ත විදිය ලොකු වෙනසක් තියෙනවා කියලා. ඔය ඒකට තේරවාදයෙන් උත්තර දෙන්න පුළුවන් මහායාන දෙන්න පුළුවන්. මහායානදි කියන්නේ ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ මනසින් මනසට. වචන හරහාවත් නිදර්ශන මාර්ගයෙන් නෙවෙයි එපිටට් වලින් නෙවෙයි. බුදුජානනාංශේ ධ්‍යානෙන් නැගිනු කතන්දර තියෙන්නේ එහෙමයි. නැගිනකොට මහරතන වශයෙන් තැවිල්ල කාශ්‍යප මහරතන ළඟ ගහක වාඩි වෙනවා බුදුරජාණන්සේ භාවනා කරන නිසා. දෙන්නම එක සැරේ අත්හරිනවා. අත්හරියට පස්සේ බුදුරජාණන්සේ ළඟ මල පිපෙන මලක් දිහා බලලා බාගෙට hina වෙලා ඒ විදියටම බාගෙට hina වෙලා කාශ්‍යප මහරතන වහන්සේ දිහා බලනවා. ඒතකොට ධර්මයේ සම්ප්‍රේෂණය වෙනවා කියනවා. ඉතින් තේරවාදී පිළිගන්නවා බුදුරජාණන්සේ තමන් වාසිකේ සිවුර
මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දීලා තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශූර අරගෙන ඇඳලා තියෙනවා. ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එනකන් චිතකීට ගිනි ගත්තේ නැතිලු. දිගටම ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොමලා දැනගෙන ගල්ලතුව සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා අපවත් වෙලා සබ්බකාම ස්වාමීන් වහන්සේ එළියට අවිල්ලත් නැහැ. පොරාණ ස්වාමීන් වහන්සේ අවිල්ලත් නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තමයි සංගායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් තබා වදාළ සංඝඥත්තිය සිහිපත් කොට කුදුසිකා කුදු අනු කුඩා කිසිදු ශික්ෂාපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සීලේ රැකිය යුතුයි කියලා අපේ ලොකු සංඝ ලියනවා. ඉතින් එතකොට බුදු තමයි. ඉතින් ඒ වගක් එහෙම ගතියක් ත්‍රිපිටකේ හුවා දක්වන හැබැයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි. නිටතරම දුතාංග වල ඉඳලා තියෙනවා. ආනන්ද සාංශයට නිතරම කුමාරක වාදයෙන් බැනලා තියෙනවා. ওই වැඩේ කරන්න එපා. ওই කාන්තාවන් එක ගත කරන්න එපා. කාන්තාවන් එක බණ කියන්න යන්න එපා කියලා. ඉතින් මේ භික්ෂුණීන් වහන්සේලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙලිම මූණට බයිනවලු. අපිට බණ කියන මහා හොඳ ආනන්ද සාංශයට කුමාරක වාදයෙන් බණින්න එපයි කියලා. එම් බණින්න එක කෙනා ඉඳලා තියෙන ශාසනය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විතරයි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව තමයි ඇත්තටම කතා ශරීරයට අරගෙන ඔය පසු කාලීන කියලා මම පිළිගන්නවා මහායාන කතාපේ හැදුවේ. ඒවා ඉතින් ඇත්තටම නවීනයි ප්‍රවීණයි බොහොම දක්ෂව ලියලා තියෙනවා. ඒක නිසා ලංකා ලෝකේ ඉන්න බෞද්ධයන්ගේ 98%ක්ම ඉන්නේ මහායාන කට්ටිය. තේරවාද කට්ටිය කිසිම තැනක ෆ්‍රන්ට් ලයින් එකේ නැහැ. කෙසේ නමුත් ඒවා කියවනකොට දැනගන්න ඕනේ ඒක මේ පසු කාලීන කියලා කියන ඔතෙන්ටික් නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ කියවන කෙනා පිළිගන්නවද කියන එක. බුදුහාමර පිළිගන්නවද, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිගන්නවද, සාරිපුත්‍ර ස්වාමීන් පිළිගන්නවද, මොග්ගල්ලාන ස්වාමීන් පිළිගන්නවද කියලා ඔය ස්වාමීන් වහන්සේලා ටික විතරක් ලස්සන හඳ තියෙන රාත්‍රියක කැලේ මේ මහා නාගයෝ මහා ඇත්තු අහනවලු තම තමන්ගේ මේ වනයේ සුන්දර වෙන්නේ ඇයි කියලා. එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවලු මේ 13ක් දුතාංග රකින්න රහතන් වහන්සේලා වැඩ ඉන්න නිසා කැලේ සුන්දරයි කියලා. මොග්ගල්ලාන ස්වාමීන් කියනවලු ඒ අභිඥා සහිත මහරහතන් වහන්සේලා වැඩ ඉන්න නිසා කැලේ සුන්දරයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් කියනවලු මේ ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේලා ඉන්නේ තම තමන්ගේ කාඩ් එක දාගෙන මේ මහා නාගයෝ ඔක්කොමලා දැනගන්නවා මල පැන්නා කියලා. ඊපස්සේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා කියනවා සාන්ත මෙහෙම විතර්කයක් පහළ වුණා. අපි ඊට පස්සේ බුදුන් කියනවා තම තමන් නිවන් දකපු ක්‍රමයට තමන් ගරු කරනවා. හැබැයි ඉතින් තින්නෙකුට දුන්නේකට ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආනාපාන සති සූත්‍රයේදී කියනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 19ක් විතර. මුගලන් ස්වාමීන් වහන්සේ 19ක් 15ක් විතර. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොට්ටිත කප්පින මහා නාග මේ රාහුල එක එකනා 10 15 නම තියාන ගස්මුල උපදෙස් දෙනවලු. ඔක්කොම කන්නබ කරලා අහනවලු. ඒතර බුදුරජාණන්සේට කල්පනා වෙනවා දැන් අද වස් පවාරණය කරුවොත් හෙට මේගොල්ලෝ ඇවිදින්න හිතනවනේ. ගමන් මූඩ් එකට යනවනේ. වස් පවාරණය නතර කරනවා. මාසෙකින් කල් දානවා. දාපු ගමන් කට්ටිය දැනගන්නවා ලෝකෙම බුදුරජාණන්සේම වස් පවාරණය පස්සට දාන්නේ චාරිකාව පස්සට දාන්නේ මොකක් හරි හේතුවක් ඇති කියලා විශාල සෙනඟක් එනවා. ඊට පස්සේ තමයි ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා ඒ රහතන් වහන්සේලා අතර තාරාතිරම් තිබිලා තියෙනවා. ඒකනේ ඒත දග්ගපාලියෙන් නිලතල දීලා තියෙන්නේ. ඉතින් ඒක දෙන්න ඊට එහා ගිය කෙනෙක් ඉන්න ඕන. මහා බුදුරජාණන් වහන්සේම ඉන්න ඕනේ. ඒ කට්ටිය ඒකට විරෝධේ පෑවෙත් නැහැ. එයාට ඒ නිලයේ දුන්නයි කියලා අනික් අය චෝදනා කරෙත් නැහැ. උදාහරණයක් වශයෙන් සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට අග්‍ර ශ්‍රාවක තනතුරු දුන්නා කොණ්ඩඤ්ඤ ස්වාමීන් දුන්නේ නැහැ කියලා චෝදනා කරලා තියෙනවා. යන්නේ පළවෙනිම නිවන් දැක්කේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් දැනගත්ත මේ නඩුව ඇහෙන හොඳ නැහැ කියලා ඒ ස්වාමීන් කැලියට ගිහිල්ලා එළියට ආවේ නැහැ ඇත්තුත් එක්ක ඉඳලා තියෙන්නේ. බුදුරජාණන්සේට වෙහෙසක් වෙන්න ඕනේ නැහැ. මම යන්නේ නැහැ. අනිත් එක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන්සේ වඩනකොට දෙන්න අඳුරන්න බැල්ලු. ඉතින් එක මිනිස්සෙක් දාන බෙදලා තියෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා හිතාගෙන. දාන බෙදලා යනකොට මේ ඉන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩනවා නෑ. ඔව් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට අද්දාලා කියන මට වැරදිලා බෙදුවේ මං ගන්නවයි කියලා. බුදුන්සේ අදිෂ්ඨාන කරනවා යා බෙදපු ටික විතරක් ලැබේවා වැඩිපුර දේවල් ගත්තොත් පව් සිද්ධ වෙනවනේ. ගිහිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දෙනවා. මහා කාශ්‍යප වහන්සේ ඊට පස්සේ ආයෙත් නෑ එළියට.
ඊටසේ ඉන්නේ මොකද අර දෙච්චක් මහා පුරුෂ ලක්ෂණ වලින් සෑහෙන ගාණක් මේ රාහුල හාමුදුරන් 30ක් තිබිලා තියෙන පුරුෂ ලක්ෂණ. කාශ්‍යප සරුව මේ බුද්ධ මේ ස්වාමීන් වහන්සේට සෑහෙන ගාණක් තිබිලා තියෙනවා. ඒ ඔක්කොගේම මහා පුරුෂෝ ඒ කියන්නේ ඒගොල්ලෝ දේහ ලක්ෂණ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවක පදනමක් තේරවාදී තියෙනවා. හරි රසයි අහගෙන ඉන්නට රසයි. ඒක කැපිටලයිස් කරලා තියෙනවා මේ මහායාන බුද්ධ ආගම. ඊට පස්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේලා 7 වෙනි પરම්පරාවක් ගෙනලා 7 වෙනි එක තමයි බෝධි ධම්ම. එයා තමයි ඉන්දියාවේ ඉඳලා චීනට බුද්ධ ආගම අරන් ගියේ. සංස්කෘත බුද්ධ ආගම. ඉතින් හරි විචිත්‍රයි මේ පැත්ත. තේරවාදයට වැඩිය. මම ඉස්ලාම කිව්වේ ඒ පොත් ටික. කියවලා ඉවරලා තමයි මම මේ ආනාපානෙට නැත්නම් මේ තේරවාදයට ආවේ. ඒ පොත් ටික ඔක්කොම ඒ දවස්වල ඒ පොත් හරි ලාභයි. ඉතින් මම දවසක් මේ පැවිදුණාට පස්සේ මට මේ පොත් නැතුව නිකන් අර බතට මේ උම්මලකට නැතුව වගේ. ඔය තේරවාද සූත්‍ර කියවට නිකන් මදි ගතියක් තියෙනවා මට. ඊපස්සේ මම ගම්පලයට කතා කරලා කිව්වා මේ පොත් ටික ඔක්කොම අරවරින් කියලා. ඊපස්සේ ඊළ ගුණතිලක මහත්තයාට දීලා තිනවා නම් ලියුපේ එක්කනා පරිවර්ත ඔක්කොම කියලා තිනවා මේ පොත් ටික ගෙනියන්න දෙන්න මට කියලා. මහත්තයා ගොළු ඔයා මේවා කියවනවාද කියලා. ගම්පලයි මොකද මේ පොත් කවුරුවක්වත් කියවන්නේ නැහැ. ඒස්කල්ලු මට මේක ගේන්න කියපු හාමුදුරුවෝ මට කියවන්න එපා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මේ ඒ හාමුදුරුවෝ ඔක්කොම දන්නේ. එහෙනම් පොරක් තමයි කිව්වලු. ගුණතිලක මහත්තයා පරිවර්තනය කරපු එකනා. මම ඉන්න කාලේ සුබදානමට ගෙනල්ලා අපි දේශන පවත්වනවා මේ මහත්තයයි. ඒකල්ලි වෙලා මේ මහත්තයාට ටික කාලෙක මම වැඩි කාලෙ හිටියේ නැහැ. ඊට පස්සේ පැවිදුණා. ගිහිල්ලා ගුණපාල ධර්මසිරි ගාන්තර ගිහිල්ලා කිව්වලු සර් අපි බලන්න මේ පොත් පරිවර්තනය කරන කොච්චර නාකි වෙනවද ධම්මජීව හාමුදුරුවෝ පැවිදිලත් ඉවරයි. ඔන්න වැඩ කරන මිනිස්සු. අපි අවුරුදු 20 ගාණක් පොත් පරිවර්තනය කර විතරක් ඉන්නවයි කියලා එයා මේ පශ්චාත්තාප වෙලා. ඉතින් ඒ නිසා මොන පොත පරිවර්තනය කරත් කමක් නැහැ. Taman පරිවර්තනය වෙන්න ඕනේ. මොන පොත කිව්වත් කමක් නැහැ. ඒක තමන්ගේ ජීවිතේට ගන්න ඕනේ. නැත්නම් අත්‍ර මෙතන ගැටකට මායානේ හොඳයි, තේරවාදේ හොඳයි. ඒව වැඩක් නැහැ. ධම්මික හමුදුරන්ට සෑහෙන්න කියලා දුන්නා. අපේ තේරවාදී මල්ලෙන් වහනවා, කොලේ වහලා ගහන්නේ. අරගෙන මුඳ හොම්බඩම මල අයින්නවා. පුළුවන් නම් කාපන් බැරි නම් කාපන් ඉතින් හොඳටම තේරවාදේ කරලා දක්ෂුණාට පස්සේ මහායාන පොත කියවපන්. එතකොට උඹට තේරෙයි කියලා. ඉතින් ඒක මේ නිසා මට සමහරු බනිනවා. මම මේ කියන දේවල් බුරුන්නේ නස්සත්‍රය ගැන කතා කරනවා, මහායාන ගැන කතා කරනවා, සයිකියාට්‍රික් ගැන කතා කරනවා. මේ බණ කියනව නෙවෙයි. මේ පිස්සු ගෙලිනවයි කියලා මතකද රාජිකා උඹ ලියලා තිබ්බා. අවසරයි ස්වාමීන් වහන්සේ මොකද්ද මට උඹ අහගෙන ඉන්නේ නැහැ නේද? නෑ මේ chat එකේ තාම මැසේජ් එකක් ආවා. ඒක කියනකොටම රාජිකා කිව්වා මට ඇහුන්නේ නැහැ. අතන ස්වාමීන් වහන්සේ සමා වෙන්න ඕනේ. තමා වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකක්ද ස්වාමීන් වහන්සේ මොන ලියුමක් ගැනද කියන්නේ ස්වාමීන් වහන්සේ? කියල්ලේ ලල්ල. හැබැයි කියල්ලේ ලල්ල. බඩ සමාව දෙන්නෙම නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ අනුෂාට පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඕනේ නෑ අනුෂාට කතා කරන්න. අනුෂා මන් දන්නවා ඊට ඉස්සෙල්ලා. අනුෂාට අවස්ථාව දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ තව විස්තර කරන්න තියෙනවා. අවස්ථාව දෙන්නේ අනුෂා ඒක නිසා උඹට ඉස්සරහින් ඉන්නේ. අනේ ඔක්කොමලා මට වඩා ඉස්සරහින් ඉන්නේ ස්වාමීන් වහන්සේ. කොහොමද මම මොකටද එක එක නක් දොරවල් අරින්න හදන්නේ. අනුෂාට කියපන් ඕන දේ කතා කරන්න. අනුෂාව කතා කරන්න අනුෂා. ඕන වෙලාවක කතා කරන්න හොඳේ. උඹට ඕන නම් අනුෂාගෙන් අවසර ගනින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ඇත්තටම මේ අර නදීප්ගේ ඒ ඉදිරිපත් කිරීම කරනකොට මතක් වුණේ ස්වාමීන් වහන්සේ මටත් ඒ වගේම මම දන්නවා මට අරු කිව්වා. මොකද්ද කිව්වේ? කියල්ලේ ලල්ල. නෑ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දවස් දෙකකට විතර කලින් මේ වගේම මම කොහොමත් නිින්දට යනකොට ඇඟේ ඉරියව්වේ දැනෙන ස්පර්ශයන්ට හිත යොමු කළා තමයි නිදාගන්නේ. ඒ වගේ මට සාමාන්‍යයෙන් නිදාගත්තාම මේ පවෝදාට තමයි ඇහැරෙන්නේ. මේ නමුත් එදා මේ දවස් දෙකකට විතර කලින් මේ රෑ මැද ඇහැරුණා. ඒ ඇහැරෙද්දි අර කිව්වා වගේම මේ මාළුවෙක් වගේ
ඇඩ්‍රස් කොයි වෙලෙත් බෑ ඇඩ්‍රස් නෑ ස්වාමීන් වහන්සේ ඒක මම එච්චර ගණන් ගන්නෑ. නමුත් අර මේ අර වෙලාවේ මේ මාළුවෙක් ගහනවා වගේ ඒ කියන්නේ ඇත්තටම නිකන් අර දියට යන්න නැති වුණාම මාළුවා ගහනවා වගේම ඔක මේ ගෙයි ගොඩාක් වෙලා තිබුණා. ඊට පස්සේ ඉතින් මම ආයෙත් මේ අනිත් පැත්තට නිදාගත්තා. ඒක මට අර නදීප් කිව්වා මතක් වුණා මේ මටත් මේ වගේ දෙයක් වුණා මේ පොඩ්ඩක් ඔබ වහන්සේ ප්‍රකාශ කරන්න ඕනි කියලා. අපි හෙලි දැක්කේම හෙලි කිරීම අගය කරනවා. මොකද හේතුව උඟ දෙනෙක් ඔවා පුද්ගලිකයි රාජිකතයි කියලා කියා ගන්න බැරුව අපරාධේ භාවනාවේ මේ ඉදිරි පිම්ම එලිපත්ත පන්න ගන්න නැතුව ඒකෙන් ආපස්සට යනවා. ඒවට කියනවා බීතිකා කියලා, භ්‍රාන්ති කියලා, ක්ෂති කියලා කියනවා. ඉතින් ඒ fear ඒකට හොඳ ඉංග්‍රීසි වචනයක් තියෙනවා ක්ෂතිය වගේ කියලා සිංහල වචන දාලා තියෙන සයිකියාට්‍රික් වල ෆෝබියා එකක්. ඒවට කියන්නේ මේ බීතිකාවක්. ඒකට බය වෙනවා. බය වෙනවා පස්සේ ඒකට කිට්ටු වෙනකොටම නතර කරනවා. ඉතින් ආට අර එහා පැත්තට පැන ගන්න හම්බ වෙන්නේ නැහැ. පැනනට පස්සේ මා විශාල සාන්තියක් තියෙන්නේ. යන්න බෑ මොකද යනකොට බය කරනවා. මේ අඳුරු ගති, බය ගති, අසරණ ගති, ඇඩ්‍රස් නැති ගති. ඉතින් ඒක වෙන හැම වාරයකම අපි ඒ අඳුරු ගතියට තව සැරයක් යන්න සුදුස්සෙක් වෙනවා. ආයෙසරයක් කරනකොට අර බය එච්චරම එන්නේ නැහැ. හැබැයි මරණ බවට මගේ එනවා. ඉතින් ඒක පණ්ඩිතසාංශ කියන බුරුමේ ඒ මරණ බය නැත්තම් ඒ මෘතය හරහා මිසක් අමෘතයට යන්න බෑ කියලා. ඒ මේ ජීවිතේ මැරෙන්න ඕනේ. පණ තියෙද්දිම යත් එත් ආපෝච පටවි තේජෝ වායෝ නගාදති. වායු පටවි ආපෝ තේජෝ වලින් එඩ්ඩස් නැති තැනකට යන්න ඕනේ. ගිහිල්ලා ඒකේ හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඒකේ ඒකට අවදි වෙන්න ඕනේ. හීනෙකට අවදි වෙනවා වගේ. අවදි වුණාට පස්සේ තේරෙනවා එතන මේ ජීවත් වෙද්දිම කිසිම දෙයක ගැටුමක් නැහැ. මේ අජටයි. ඒකෙන් පට මේ මාන්න තණ්හා මාන දිට්ටි නැහැ. ඒක ලුසිඩ් ඩ්‍රීම් කියලා කියන්නේ. හීනෙකදී අවදි වෙනවා බොහොම සජීවී හීනෙකට. දන්නවා හීනෙන් ඉන්නේ කියලා. දන්නවා හරි සුන්දරයි කියලා. ඉතින් ඒ ලවුට්සු සමනලෙක් වෙලා ඉපදිලා තියෙනවා. ඊයා සමනලේ ලස්සනට අර මේ මනුස්ස ලෝකෙන් ඉඳලා සමනලෙක් වුණාට පස්සේ තටුවක ඇවිදිනකොට අපේන කිසිම චරණේ ගතියක් නැහැ. එහෙ යනවා මෙහෙ යනවා. ඉතින් මෙයා ඔක්කොම බුද්ධි විඳලාට පස්සේ ආයේ මනුස්සෙක් වුණාලු. හීනෙන් අවදි වුණාලු. ඊට පස්සේ ආ ලිව්වලු මම දැන් මනුස්සෙක් සමනලෙක් හීනෙන් දැක්කද? නැත්නම් මේ සමනලෙක් මනුස්සෙක්ව හීනෙන් දකින්නවද කියලා මට ෂුවර් නැහැ කියලා. මේක තමයි චීන සංස්කෘතිය. අපි ඉන්නේ හීනෙක කොයි එකද ඇත්ත කියලා දන්නේ නැහැ. හීනේද ඇත්තද ප්‍රകൃතිය කොයි එකද කියලා දන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අපි ඉන්නේ මැජික් කාරෙක් පෙන්වන මැජික් එකක. මායා දර්ශනයක මට Hindu ආගමේ ලීලා කියන වචන පාවිච්චි කරනවා. ලීලාවක නැත්තම් නාඩගමක හීනෙක මිරිඟුවක. ඉතින් මේකේ එක කෑල්ලක් සත්‍ය වෙනකොට අනිත් කෑල්ල බොරු වෙනවා. ඒක බොරු වෙනකොට මේක සත්‍ය වෙනවා. ඉතින් අහගෙන ඉන්න මනසට පේනවා මේක පිස්සුනේ කතා කරන්නේ කියලා. මේ නෑ කියපේක ඊගාට ඔප්පු කියනවා. ඒක අර වලල්ලි අපි පෙන්වන්න උත්සාහ කරා මේ කැරක් කැරක් වලල් උඩට යනකොට ඒ වලල්ල හැම දිශාවටම ගමන් කරනවා. ඊ අතරමැද ඉහළට කේතුවක් සකස් කරනවා. ඒ නිසා මේ ඊයේ නෑ කියපේක අද ඌ කියනවා. ඉතින් ඒකට මිනිස්සු බයින්නවා චපලයි. මේ ඉතින් ඊමණට විතරයි දන්නේ ඔක්කොමලා චපලයි කියලා. මනස කියන්නේ පන්දනං චපලං චිත්තං. ඒක ෂටයි මායාවී අපි කියනවා කෙලින්ම. ඔව් ඒක එහෙම තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මට උඹට මායා කරන්න ඕනේ මේක මායාවක්. මට ඒ අතරමැද මායාවක් නැහැ කියලා කියන්න ඕන ගමන් නැහැ. උඹටත් පේනවනම් හොඳයි. ඒ උඹත් බලාගනින් අනුන්ගේ වැඩ බලන විතර උඹේ වැඩක්. උඹටත් තේරෙයි මේක කියලා මේ ලෝකේ කරන්න හදන්නේ නැහැ නේ. මට පිස්සු නැහැ කියලා පෙන්වන්න හදනවා. පිස්සු ඇවිත් කට්ටිය පිස්සන් කොටුවට දානවා. ඒ උණ්ඩ විතරයි ඔළුවක් තියෙන්නේ. පිස්සන් කොටුවේ ඉන්න හොඳ හතරියම් පුරුෂයෝ ඉන්නේ. උන් ගියාම ෆිලොසොෆි උගන්වනවා අපිට. එළියේ ඉන්න අකුණ්ඩ පිස්සු කියලා උට තේරෙනවා. මිනිහ ගිලා මේ පිස්සන් කොටුවේ එහා පැත්තේ උත්තටම වහිනවලු. මේ බෝක්කුවක් ගාව යනකොට කාර් එකේ හිටියලු. බලන්න පැච් එකක්. පස්සේ ඌ කරපු දේ අමාරුවේ වැස්සේ හොඳ උගතෙක්. ඉතින් ගැලෙවලු අන්නච්චික ගලවලා බෝක්කු කට උඩ තියලා ස්පෙයාවිල්ලේ ගේනකොට අර බෝක්කු නට්සිකට කප් එක පිටින් වැටෙනලු වතුරට
ගදාගෙන ගියාලු එන වතුරක්. දැන් මේ අකාට ෆුල් අප්සෙට් දැන් ටයර් එක තියෙනවා හයි කරගන්න විදිය නැහැ. ඒතර පිස්සන්කොට ඒ කොළුව දැමලු තාප්පෙන් එහා පැත්තේ. ඌ බලන්නකලු අනිත් තුනෙන් නට් තුනක් ගලවන්නේ ඒ තුන මේකට දාගන්නයි කිව්වා. ඊට පස්සේ කිව්වලු තමුසේ ඇයි එහෙනම් අපි ඇතුළට පිස්සෙක් ගියේ කියලා. උන්නෝක තමයි තමුසේට වරදින තැන නට් තුන දාගෙන යනෝයි මෙතනින් යන්න කිව්වලු. දොස්තරට තේරෙන්නේ නැහැ ඒ වෙලාවේ මේ අනිත් තුනෙන් නට් තුනක් ගලවපුවාම හැම එකෙම නට් තුනක් තියෙනවා. හතර වෙනුවට යන්න පුළුවන්. ඒ වතුර චේදි බෝක්කේ ගන්න බෑ. පිස්සට තේරෙනවා. ඌ බිත්ති උඩින්නේ බලන උගේ කාර් එකක් නෙවෙයිනේ. ඌ දෙනවා උපදෙස් නිකන්. පින්න හරියක් හොඳ මොලකාරයෝ ටික ඉන්නේ පිස්සන් කොටුවේ. එළියේ ඉන්න තේරටම පිස්සු. ඉතින් අපි දැනගෙන හිටපුවා මොකද්ද වෙලා තියෙන්නේ? අපි භාවනා මධ්‍යස්ථානින් ඔක්කොම පිස්සු අපි දන්නවා. ඒකේ අරුවට පිස්සු කියලා මෝ කිව්වට සබ්බේ පුතුජන උම්මත්තකා කියලා බුදුරජාණන්සේ කපරරුවක් ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි එහෙම බයක් නැහැ. අපිට පිස්සු කියලා බැන්නයි කියලා බනිනව ඇති. ප්‍රශ්නයක් නැහැ. ඒත් පිස්සෙක් නෙදී. බණුන් අහන්නෙත් පිස්සෙක්, බයින්නෙත් පිස්සෙක්. ඉතින් බුදුහාමුදුරයාට තියා අපි ඉතින් කවුදනේ? අපිට පිස්සෙක් කියවට ඒකේ දෝෂයක් නැහැ. අපි මේ හදා බෙදාගෙන ජීවත් වෙන නිසා නිින්දෙදී හරි දවල් හරි ඔක දැනගන්න ඕනේ. ඔය දැනගත්තට මොකක්වත්ම වෙන්නේ නැහැ. පහුවෙන්ද ගෙඩිය පිටින් අවදි වෙනවා. ඔය මොකක් හරහා ගියත් පහුවෙන්ද ආයෙසරයක් ගෙඩිය පිටින්ම අවදි වෙනවා. ඉතින් අර වරින් වර මේක කඩ කඩ හදනකොට තේනවා මේක නිකන් අර පූට්ටු ගයක් වගේ එකක්. එහෙම නැත්නම් අටවන ලද්දක් පොඩ්ඩ හැලවිච්ච ගමන් අම්මෝ භයානක වෙනසක් වෙනවා. මොකක්වත් වෙන්නේ නැහැ. අර පිස්සු හැදිච්ච වෙලාවෙත් මම දැන් මෙතන නිින්ද ගිල්ල නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සීමුර්ජා වෙලා නැහැ. අවදි වුණාට පස්සෙත් නැහැ. ඉතින් ඒක ඇමරිකාවේ කරලා තියෙනවා නිින්ද ගිය වෙලාවේදී අවදි වෙලා ඉන්න වෙලාවේ මොලේ ක්‍රියාකාරීත්වයේ කිසිම වෙනසක් නැතිලු. මොලේ දිගටම පන්දනන් චපලන් චිත්තක්. මේක සදාචල යන්ත්‍රයක් වගේ නටවනවා. ඉතින් භාවනා කරන එක නේක මතු කරලා බලනවා. මතු කරනකොට කට්ටියකට ඕටිසම් හැදෙනවා. ඕටිස්ටික් ලක්ෂණ එන්න පටන් ගන්නවා. අර බයට මේ තරම්ම ලස්සනට ඕඩර් එකට තියෙනක මේ තරම්ම විජාබව් වෙලා යනවාද? ආයේ මේක ඒ විදිහටම එකතු වෙනවා. දැන් නිකන් මීමැසි පොඩි ගැලවිලා ගිහිල්ලා ආයේ මීමැසි ටික ඇවිල්ලා පොඩි හැදෙනවා. ගැලවිලා ගියාට පස්සේ හිතා ගන්න බෑ මෙච්චර තප්පරයකට විනාඩියට 1500ක් තටු ගහනවලු උගා. වදේට ආවට පස්සේ මේ ලස්සන ෂෝක් එකට පොදියක් වදයක් හැදෙනවා. පියාඹලා ගිය වෙලාව විතර වැඩ වෙන්නේ මීපැණි එකතු වෙන්නේ පොදියේ ඉනකොට මීපැණි නැහැ. ඉතින් අපි හිතන්නේ මීමැස්සා කියන්නේ මී පොදිය කියලා පිස්සු. ඌ ඒ රෙස් කරන වෙලාව. වැඩ කරන වෙලාවදී මේ වදේ හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක විසිරෙනවා හැදෙනවා. ඒක තමයි තාරුණ්‍ය කියන්නේ. ඒ තමයි මේ නාවක භාවයේ නවුම් භාවයේ කියන්නේ ඒකට බයයි අපි. බය වෙන්න මොකද මූර්තයට බයයි. ඒක අමූර්තය හම්බ වෙන්නේ නැහැ. මූර්තයට සරමත් උකස් කියලා සූතු කෙලින්නේ ඉන්නේ. අන්තිම අතෙත් ගහලා බැරි නම් සරමත් උකස් තියලා අත් දෙකෙන් වහගෙන යන්නේ. අන්න එහෙම කෙලියක් මේ විනිවිද දකින්නයි කියන්නේ. එහෙම කෙලියක් තමයි මේ විපස්සනා කියන්නේ. ඉතින් පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. අනුජම්බ අහන්න එපා මේ කමල්ගෙන් මට කියලා තියෙනවා කියලා මට කියලා තියෙනවා. ඔබ වාසිය ඔය කියන ඔය කලින් අර සිද්ධියනේ ඒකට වඩා හැබැයි වෙනස් ස්වාමීන් වහන්සේ. ඒ ඉතින් එහෙම තමයි ගෑනු වෙනස් වෙනවා චපලයි. හරි ස්වාමීන් වහන්සේ සරණයි. හොඳයි නා අපි අරගෙන තියෙනවා ඇත්තටම විනාඩි 50ක් විතර වැඩි ඈ අවස්ථයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න නම් තියෙනවා. අපෝ ඒ වුණාට අපි නතර කරනවා. දැන් ප්‍රශ්න නම් තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රශ්න වදනවයි කියන්නේ. මේ තියෙන අනේ මගේ නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ chat එකේ ප්‍රශ්න දෙකක් තියෙනවා අත් දෙකක් උස්සලා තියෙනවා මම ඉතින් ඔබ වහන්සේට දැනුම් දෙනවා මට ඉතින් වෙන නෑ මම කියන්නේ අපිට තව විනාඩි 10ක් විතර දෙන්නම් ප්‍රශ්නයක් නෑ මොකද අපිට මේ වැඩක් තියෙනවා පින්ඩපාත යනවායි කියලා. එහෙමයි. නිසා විනාඩි 10ක් දෙනවා මේ රාජිකා දක්ෂ විදියට ඒ විනාඩි 10 පාවිච්චි කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මම මුලින්ම chat එකේ තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නම්. මේක මේ දෙහිවල ධම්මචරණී සිල්මෑනියෝ වෙන්න ඕන ඉදිරිපත් කරලා තියෙන්නේ. Dear most respected Mahatero, listening to the West Dhamma discussion we can hear the word let it go usually. Could you please explain, Bhante, how it can be practically adding to our mindful sitting and walking meditation?
you may attain the highest stage of Nibbana in this very life. So, so you to let go, you must know what to hold upon, hold on. What is hold on is your primary object. So hold on into that, so you can let go the whole world. Whenever you closely observe the primary object, first you get rid of or let go the world, and then slowly primary object also will be disappearing. So that is happening. So therefore, to get rid of something, you must hold on to something. That is what we call the primary object. So love your primary object, but knowing that too will pass away. අපි යනවා ඊගාවෙකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අත් දෙකක් ඉස්සලා තියෙනවා. ඒකේ පළවෙනියටම අත උස්සලා තියෙන්නේ නාමන්ත තන්ත්‍රිකේ මහත්මයා. මම එතුමාට ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, බොහොම ස්තුතියි අවස්ථාවට. මේ ප්‍රශ්නය මේ සක්මන් භාවනාව කරනකොට ඇස් එක වෙලාවක් එනවා, ඇස් තදින්ම පියවිලා යනවා, නළල රැලි වැටලා එහි බැමත් පල්ලෙහාට මේ හැකිල්ල වගේ යනවා. ඒ වෙලාවට මං යන්තම් ඇස් අරගෙන පාර බලා ගන්නවා. මේ ඒක සමහර වෙලාවට තව ටිකක් ඉස්සරහට භාවනා කරගෙන යද්දී නැතුව යනවා. අන්තිම වෙලාවට බැලෙන්නේ සිවිලිම දිහා. ඒකේ පල්ලෙහාට බලන්න බෑ ඒ වෙලාවේදී. නමුත් කකුල් වල යට ඒ ස්පර්ශයට ඇති කරන අවධානයට බාධාවක් නැහැ. ඒක සාමාන්‍ය විදිහට ඒ අවධානය ඇතිවීමින් නැතිවීමින් තියෙනවා. ඒ කියන්නේ හිත පිටත් යනවා. හැබැයි ආපහු කකුල් වලට මේ යටිපතුල් වලට හිත එනවා. මේ මට කායිකව මෙහෙම මේක පීඩාවක් වගේ තිබ්බට මානසිකව සෑහෙන සනීපයක් තියෙනවා. මනස ටිකක් කයෙන් වෙන් වෙන වගේ ගතියකුත් දැනෙනවා. මේක මේ කියන්න ඕනුනේ ඔබ වහන්සේගේ උපදෙස් මොන හරි තියෙනවද කියලා දැනගන්න. බොහොම පිං ස්වාමීන් වහන්සේ, අවසරයි. සක්මන් භාවනා ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඇස් දෙක වසා ගන්න හිතුනට ඇස් පසන්න එපා. ඇස් දෙක අරගෙනම යන්න කියලා. එහෙමයි. නමුත් සක්මන් භාවනාව පිළිබඳ බෝධි ඥාන මොනාස්ට්‍රිකෙන් ගහපු එකේ තායි වෝකින් මෙඩිටේෂන් කියන එකේ ලියලා තියෙනවා ඇවිදිනකොට සාමාන්‍ය පොළොවේ ඇවිදිනව වෙනකොට පුළුවන් ද කියලා අහනවා තාප්පයක් උඩ ඇවිදින්න. ඒතර ඇස් දෙක වහන්න බෑනේ. ඒතර බෙල්ල කඩලා යනවනේ. ඒසා කියනවා තාප්පයක් උඩ ඇවිදින්න කියලා. එතකොට නිකන් ඉඳුරන් ඔක්කොම නිකන් උද්දීපන වෙලා එනවනේ, වැටෙනවා, තල කැඩනවනේ. ඉතින් මම සතිපාසලේ කරන්නේ කෝච්චි පීලක් උඩ ඇවිද්දවනවා. එහෙම නැත්නම් කඹයක් උඩ ඇවිද්දවනවා. ඇවිදලා කියනවා කඹේ උඩ පාග යනකොට ඇස් දෙක වහගන්නයි කියනවා. ඒක දැන් කඹේ අල්ලන්නේ අතින් නෙවෙයි කකුලෙන්. ඉතින් එතකොට පොලිමේ යනවා. කඹෙන් පැටුනොත් බෑ. කඹේ උඩ ඊට පස්සේ කියනවා කඹෙන් පිටිපස්සට එන්නේ කියලා ඇස් දෙක වහගන්න. එතකොට ඔය වගේ දෙයක් එනකොට ඒ වගේ දෙයක් කරපුවාම නිදිමත තිබ්බ තැන හොයාගන්න හම්බෙන්නේ නැහැ. එනිසා ඒ වෙලාවට අපි හදලා තියෙනවා මේ සක්මනේ මාවරයක්. මාවර කියන්නේ දෙපැත්තේ තියෙන රේල් පිරි දෙකක් වගේ එකක්. ඒක උඩට නැගලා ආදම්බ වහගනින් ඇස් දෙක කියලා කියනවා. අනේ මොන ඇස් දෙක වහනද? එතකොට ඌ බය වෙලා මේ තනි පීලි කොහොමද ඇවිදින්නේ කියලා. නෑ විදපන්. පුළුවන් නම් ඇස් දෙක වහන විදපන් කියනවා. දැන් හරි ගියට පස්සේ කියනවා දැන් පස්සෙන් පස්සට වරින් කියලා. ඉතින් අන්නේ වගේ තාප්පයක් උඩ ඇවිද්දා නම් වැඩේ හරි. ඒකයි උපදේශේ. ඔය කී ඉස්සලා කියපු ටික ඇත්ත. ඔයකින් අපි කිසිම බාධාවක් නැහැ භාවනා හැටිය. ඉල්ලනවා නම් ඇස් දෙක වහන යන්න ගියපන් කඹයක් උඩ. රේල් පීරක් උඩ. පුළුවන් නම් බ්ලේඩ් එකක් උඩ. එහෙම නැත්නම් දැලි පීයක් උඩ. අන්න දෙන්න ඕනේ වැඩේ හොම්බෙන් යන්න. එතකොට නිදිමතට ගියාත ආත නැහැ, ඇඩ්ඩස් නැතුව යනවා. මම ඔය ගෑනු ළමයි යුව කරන්න යන්න එපා. පිරිමි ළමයින්ට කමන්නේ නැහැ. නිදිමතක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නිකන් ඇස් වල විතරයි වෙන්නේ. නළලින් එන්නේ. ඔය සෙල්ලම් ටික තමයි දාන්නේ. ඒක කියන්නේ ඇස් දෙක වහගෙන මාවරේ උඩ ඇවිදපන්. ආහාරනේ එකක් පුළුවන් කිව්වා. එහෙනම් පස්සෙන් පස්සට වරින්. ඒකල කියන පොලිමක් එහෙම කරන්න. පිටිපස්සට එන්න කියලා මාවරේ. ඒකට එකේ උඩ එක වැටිලා කඩාගෙන වැටිලා මල කචල්. ඒ නිසා දෙන්න ඕනේ හොම්බෙන් යන උත්තරයක් දෙන්න ඕනේ. එතකොට ওই විකාර නැහැ. ඌව නිකන් මේ ළමා අයිස්ක්‍රීම් ප්‍රශ්න. නැත්තම් ලොලිපොප් ප්‍රශ්න. තව විනාඩි 5ක් තියෙනවා. අවසරයි සයන්ස් මොම්පින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මං හිතන්නේ මේ නිතුලගේ තාත්තා වෙන්න ඕනේ. මම මාදුෂ්ක අලුත්ගේ මහත්මයාට ආරාධනා කරන මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මගේ සක්මන පිළිබඳ අත්දැකීමක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න අවසරයි. ඔය නිතුලගේ මේ
මායිකද මායිකීද? ඔව් මං නෙතුලගේ අම්මා අයිති ස්වාමීන් ආගන්නේ කො නිතුලගේ මට මයෙන් ආන්නේ කො පොඩි ගන්නද? වහන්සේ. නෑ ස්වාමීන් වහන්සේ ඉස්කෝලේ ගිහිල්ලා. අපරාධේ. ඔය ඉස්කෝලේ අරින්න එපා බං නැස්ති වෙනව. ඌ තියාගෙන අහගත්තා නම් සක්මන කිව්වද කියලා දෙන්න. මට ඉච්චර උත්තරයක් දෙන්න බෑ. නමුත් කියන්න බෑනේ මං කිට්ටු කරන්න බලන්න නිතුලට. ස්වාමීන් වහන්සේ මං මේ දැන් සක්මන එහෙම කරගෙන යනකොට මේ දවස්වල දැන් ටික වෙලාවකින් වගේ මගේ අර මුළු ඇඟම නිකන් සතුටකින් හරි ප්‍රීතියකින් වගේ පිරෙනවා. මේ ඒත් එක්කම අර කකුල පොළවට ගැටෙන තැන් එහෙම මට හොඳට ફોකස් කරන්න පුළුවන්. හැබැයි දැන් මේ ළඟකදී ඉඳලා මට අර එන සිතුවිලි එහෙම ගොඩාරියක් වැඩි. ඒ කියන්නේ සමහරලාට මට අඳුර ගන්න පුළුවන් සිතුවිලි එනකොටම හැබැයි මට දැනෙන විදිහට ගොඩක් වෙලාවට සිතුවිලි ඔස්සේ නිකන් අතරමං වෙන ගතියක් තමයි තියෙන්නේ. සමහර වෙලාවට ඒ සිතුවිලි එනකොටම අර තියෙන අර ප්‍රබෝධමත් ගතියත් ඒ දෙකම එකට දැනෙන වෙලාවලුත් තියෙනවා. සමහරට වෙලාවට මං කරන්නේ ඒ ඔස්සේ බලන්න යන ඒ සිතුවිලි. එතකොට ඒක නැති වෙන ගතියකුත් තියෙන. ඒ වුණාට නිකන් සිතුවිලි වල වැඩි ගතියක් ඉස්සරට වඩා වැඩි කියලා මට නිකන් දැනෙනවා. ඉතින් මට හිතුණා ස්වාමීන් වහන්සේට ඒක කියන්න ඕනේ කියලා. දරා ගන්න බැරි මට්ටමක්ද නැත්නම් ඔන්ලුවේ ගාලල්ලා කියලා සක්මන කරගෙන යන්න පුළුවන්ද? කරගෙන යන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ කියන්නේ අපිට එච්චරම අසාධ්‍ය තත්ත්වයක් නැහැ. අපි සාමාන්‍ය වාට්ටුවකට දාන්නේ. ICU එකට දාන්න ඕන එකක් නැහැ නේ. මේ ඒක නෑ ඔය ප්‍රශ්නේ නිතුලගෙන් අහලා උත්තරේ මට ලියලෙවනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. රාජිකා ඔක රෙකෝඩ් කරගනින්. රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය අම්මා අහපු ප්‍රශ්න රෙකෝඩ් කරලා උඹේ ප්‍රශ්නයක් විදිහට නිතුලට දාපන්. නිතුලට? ඔව් නිතුලට දාලා මම මේක රෙකෝඩ් කරගන්නවා පුතා කියලා ඒ රෙකෝඩ් එක මට එවන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ එන රෙකෝඩ් එක අම්මට එවන්න පුළුවන්ද? මේ ගෙදර අර පොඩි එකා ඉඳද්දි මේ මට මේ වටෙන් නාය අල්ලන්න හදනවා කෙලින්ම අල්ලපන් නාය. මට හරි ආසයි මේ වගේ ප්‍රශ්නයකට පොඩි එකා දුන්නා. උඹට දුන්නා මතක නේද පොඩි එකා දුන්න උත්තරේ? ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මනුකදී පුත්‍රයේද නෙතුලකින් ගන්න කියලා මට තේරෙන්නේ නැහැ. දැන් මට ගෙඩුවෙත් ඔය වැඩේමයි මං. උඹ මට ලියලෙව්වනේ. දැන් අම්මා අහපු ප්‍රශ්නේ නිතුලට දානවා මෙහෙම පුතා ඇවිල්ලා තියෙනවා මේ chat එකේ ප්‍රශ්නයක් නැත්නම් මේ net එකේ ප්‍රශ්නයක් අහලා තියෙන නිතුලකින් කියපන්. එහෙමයි ස්වාමීන් උඹ hina වෙනවා. නෑ ස්වාමීන් වහන්සේ හරි කියන්නේ. ඉතින් අනේ hina වුණාට වැඩ කෙරෙනවනේ කොහොමද ස්වාමීන් වහන්සේ? නෑ එහෙම වෙන්නේ නෑ. hina වෙනා වැඩේ වෙන්නේ නෑ. නිතුලට දාලා නිතුලට කියන්නේ ඔයා එක්ක කතා කරන්න එක්ක මට ලියලා මේ voice cut එකක් එවන්න කියලා මට එවන්න ඕනේ. එහෙමයි ස්වාමීන් ඊට වහන්සේ. පස්සේ මම අහගෙන හිටපයි යකා. මම එව්වට පස්සේ මං හොඳයි කියලා හිතුවොත් මම උඹට එවනවා. උඹ අම්මට එවන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඕ උඹලට වෙන උත්තර නෑ. උඹලට දෙන්න ඕනේ ගෙදර තියෙන අතකොළුවක් කරන්න ගහන්න ඕනේ ගෙදර තියෙන අතකොළුවෙම. මම පොඩි උන් හදාගත්තට පස්සේ බලපන් රාජ්‍ය නායකයන්ටත් ගහනවා. ඔය පොඩි උන්ගේ වැඩවලට කාටවත් තරහ වෙන්න බෑනේ. ඌසලා ගන්නවා කකුල් දෙකෙන්. ගත්තාම අතකොළුව වගේනේ නෙලපුවාම බොරු කතා. ඔය පොඩි උන්ට මොකක්වත් නැහැ. පොඩි එකාට පුළුවන් නම් ප්‍රශ්නේ දාපන් ඔළුවට බලන්න. ඒකම ලොකු දෙයක්. ඌට තේරෙන්නේ නැහැ මේ අම්මට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ සතුටින් ඉන්නවා. ඒ ඉතිවිල් ටික කරලා ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මම ඕකට ගැන කතා කරන්න යන්නේ මන්ට ආසයි ඔය නිතුල වගේ අපි හදාගත්ත පොඩි අංකුරයකට මේ ප්‍රශ්නේ දාලා ඒකට රාජිකා දක්ෂයි අම්මට වැඩිය. දාලා උත්තරේ අරගෙන ඊට පස්සේ තමයි අම්මට දෙන්නේ බේත 8 ඉඳලා බොන්න කියලා. ඔය කොන්කොක්ෂන් එක. මම ප්‍රතිවාප විතරක් දෙන්නම් ඈ. දන්නවද 8 ඉඳිනවා කියන එක? දන්නවද 8 ඉඳින්න දන්නවද? නෑ මොකක්ද ස්වාමීන් වහන්සේ? ඉතින් ඔගනේ කියන්නේ මුන් ලංකාවෙන් ගියාට අපේ ලංකාවේ කෙල්ලන්ට වෙලා තියෙන දේ ඊට පස්සේ ප්‍රතිවාප දානවයි කියන එක දන්නවද? නෑ ස්වාමීන් වහන්සේ. ඊට පන් දෙන්නම්. දැන් දෙන්නේ නැහැ පස්සේ වෙලාවක දෙන්නම්. රාජිකා උඹ දන්නවද? 8 එකට සිඳනවා කියන්නේ නම් ස්වාමීන් වහන්සේ අර කසායවල හරි දන්නවා කියපන්කෝ. අය ඔය මං ඇහුවේ නැහැනේ පත 8ද මොකද්ද කියලා. ප්‍රතිවාප කියන්නේ මොනවද කියලා දන්නවද? පළවෙනි එක දන්නවා දෙවෙනි එක දන්නේ නැහැ. ආ එහෙම කියපන්. ඕක තමයි ඕක ඇති. ඒකට මම දන්නවා උත්තරේ. ඒක මේ වෙලාව උත්තර දෙන්න විනාඩි 10 ගිහිල්ලා තියෙන්නේ. අපි පළවෙනිම විසඳන්නේ අම්මගේ ප්‍රශ්නේ පුතා ලව්වා.
ඊට පස්සේ අපි මේක සභාවට දානවා මම ඒක උත්තර දෙන්න පුළුවන් නම් මොකද ඒව රාජකීය වාක්‍ය පොඩි එකෙක් කතා කරන්න ගත්තොත් මම කියෝනා මේ රාජික අපිට කියන්න බැරි නම් අපිට මේ මොන්ටිසෝරි අධ්‍යාපනය පිළිබඳව මේ උපදෙස් ඉල්ලනවා අලුතින් ඇති වෙච්ච පත් වෙච්ච ඇමති මම මේ දවස්වල කියනවා උඹත් මොන්ටිසෝරි කියවලා තියෙනවනේ මේ මැඩම් මොන්ටිසෝරි කියන පොඩි එකකගේ තියෙන පොටෙන්ෂල් එක කවදාකවත් ඉච්චර ස්ටඩි කරලා නැහැ ඒකේ ඔය මේ PhD මැද්දේ කොට කියලා කෙනෙක් ඉන්නවා බ්‍රිස්බේන් වල සුපිරියට දන්නවා මෙල්බන් වල ඉන්නවා ගංගා ඒ දෙන්න ඇත්තට ඒකෙන් ගොඩක් වැඩ කරලා තියෙනවා මම මේ දවස්වල අදහස් එකතු කරනවා ඒ ටික එකතුකරනද මේ පොඩි උන්ගේ දැනුව හිතා ගන්න බෑ හැබැයි ප්‍රශ්නේ හරියට කියන්න ඕනේ කිව්වට පස්සේ ඒ ළමයා නිකන් දේව භාෂාවෙන් වගේ දෙනවා පර්ෆෙක්ට් උත්තරයක් ලොකු වෙච්චාම තමයි ඔළුව අවුල් වෙලා යන්නේ ඒක නිසා අපි ලස්සනට ප්‍රශ්නේ වර්ණගලා පොඩි කාට විවේක වෙන්න ඇරලා පුතේ මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වොත් ලස්සනට කියනවා ඒක රාජිකාගේ පොඩි කාගේ ඒක ක්ලාසික් උත්තර දීලා තියෙන හැටි ඒ වගේම රාජිකා ඌ කියන දේ අහනවා දැන් ඒ ලොකු දෙයක් තමන්ගේ අවුරුදු 7 දරුවගෙන් අම්මා අහගන්නවා කොහොමද ප්‍රශ්නයක් ආපම කරන්නේ කියලා මට ආසයි ඒක නිතුලත් ඒ වැඩේට පාවිච්චි කරන්න. ඉතින් අපි මෙතනින් අතර කරන්න යන්නේ වෙන කෙනකින් මේ මොනක්වත් නැත්තම් මොකද්ද මං කියන්නේ ඔබ්ජෙක්ෂන් එකක් නැත්තම්. අවසරයි ස්වාමීන් වහන්සේ මම මෙනිතුලගේ අම්මට ඉල්ලා සිටිනවා මට ඊමේල් එක chat එකේ දාන්න මේ නැත්තම් මට මේ contact කරගන්න බැරි වෙන නිසා අවසරයි ස්වාමීන් වහන්සේ මේ නදී පාය අහලා තියෙන මොකද්ද නාවිපස්සනා කියන්නේ මොකද්ද කියලා හරි හරි උඩ බම්බුවා ගන්න කියපා. අපි නතර වෙනවා. ওই වැඩේ කරපුවාට පස්සේ නදීප්ට අවසර දෙන්න බලමු. මේ ඔය ඇති අපිට විනාඩි 10 ගත වෙලයි කියලා කියපන් උත්තරේ ඒකයි. නාවිපස්සනා කියලා කියන්නේ විනාඩි 10 ගත වෙලා තියෙනවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔය මට එක විනාඩියක් දෙන්න ස්වාමීන් වහන්සේ දැන් ඔය මේ මොන්ටිසෝරි ක්‍රමය ගැන මට මොකද්ද කරන්න තියෙන ස්වාමීන් වහන්සේ කරලා තියෙනවනේ මොන්ටිසෝරි බලා මොන්ටිසෝරි කරලා තියෙනවනේ මම ඔබ වහන්සේට මෙහෙ තියෙනම ඔක්කොම විස්තර ගැන ලියලා ලොකු ආටිකල් එකක් ලියලා එව්වනේ කලින් ස්වාමීන් ඒක අපව එවපන් මොකට උත්තර රීච් කරන්න නැතුව ඒක අරගෙන රීසෙන්ඩ් කරන්න ඒක මම යවනවා රෝහිණි මෑණියන්ට රෝහිණි මෑණියෝ මේ දවස්වල චංකමී ගෙයි සිරිසේන ගෙයි මෙහි ඉන්න දෙතුන් දෙනෙක් ඒවා එකතු කරනවා මේ වෙලාවේ. මම ළඟත් පොත් ටික ඔක්කොම තියෙනවා. මම බලනවා එහෙම අවස්ථාවක් ආවොත් ළමාවිය සංවර්ධනය කියලා තමයි ඒකට දැන් දාලා තියෙන්නේ. ඒකට රාජ්‍ය ඇමති කරෙප්පත් කරලා. ඉතින් මම ඇති වැරදිලා කියලා තියෙනවා මාත් ඒකට උනන්දුයි කියලා. ඉතින් මටත් සාකච්ඡාවට කැඳවයි කියලා හිතනවා. මම ඉතින් තොරතුරු එකතු කරනවා. ඒක මට රීසෙන්ඩ් කරන්න නැතත් මම ඒකේ තියෙනවා. උඹ ආඩම්බර වුණාට මට මම ඇති බඩු තියෙනවා. බය වෙන්න එපා. අනේ රීසෙන්ඩ් කරන්න මොන ආඩම්බරයක්ද ස්වාමීන් වහන්සේ ඒක වන්නේ. ආඩම්බරේ වුණොත් දත් ගැලවෙනවා කියලා හිතාගනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දත් දෙකට ආසයි නම් ඔය තියාගනින් අපි එන චන්ද්‍රරතන හාමුදුරන්ට ආරාධනා කරනවා මේකේ સમાප්තිය සටහන් කරන්නයි කියලා.